අයිබෝන් සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම දෙනාට පෙරදින විශ්වවිද්‍යාලයේ තරුණ ව්‍යවසායකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන තවත් සුවිශේෂී වැඩසටහනක් සමග තමයි ඔබ සියලු දෙනා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙන්නේ. ඉතින් අපි දන්නවා පෙරදින විශ්වවිද්‍යාලයේ තරුණ ව්‍යවසායකයන්ගේ සංගමය විසින් ප්‍රධාන වැඩසටහන් දෙකක් ඔස්සේ ඔබ සමග සම්බන්ධ වෙනවා. ඉතින් ඒකෙන් පළවෙනි වැඩසටහන තමයි yes talk series එකක් පවත්වන විට අමතරව connect කියලා අපි වෙනම වැඩසටහන් මාලාවක් පවත්වන්න යනවා. ඉතින් අද දවසේ අපි සම්බන්ධ වෙන්නේ connect වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන සමග. ඉතින් අපි දන්නවා පෙරදින විශ්වවිද්‍යාලයේ තරුණ ව්‍යවසායකයන්ගේ සංගමයේ විදිහට මේ විදිහට වැඩසටහන් ඔස්සේ ශ්‍රී ලංකාවේ රටේ ආර්ථිකය වර්ධනය කිරීම සඳහා සංවර්ධනය සඳහා දායක වීමට නව ව්‍යවසායකයන් දී කිරීමේ අරමුණෙන් තමයි මේ වැඩසටහන් සියල්ලම අපි ඔබත් සමග බෙදා හදාගන්නේ. ඉතින් අපි දන්නවා විශ්වවිද්‍යාලයට ඇවිල්ලා උපාධිය අරගෙන යම්කිසි කොටසක් රැකියාවන් සඳහා පිවිසෙනකොට විශ්වවිද්‍යාලෙම ඉගෙනම ලැබලා උපාධියත් සහිතව තවත් කොටසක් තමන්ගේම ව්‍යාපාර ශාස්ත්‍රය තමන්ගේම කියලා ව්‍යාපාරයෙන් ව්‍යවසායක අදහසක් ඔස්සේ තමන්ගේ ජීවිතේ ගොඩනගා ගැනීමට තවත් කොටසක් ඉන්නවා. ඉතින් අපත් සමග මේ වෙද්දී එකතු වෙලා ඉන්න ඔබ අපි විශ්වාස කරනවා කෙදිනක හෝ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ව්‍යවසායකයෙක් විදිහට තමන්ගේම ව්‍යාපාරයක් ඔස්සේ නැගී සිටීමට බලාපොරොත්තු වෙන අය විදිහට අද වැඩසටහන ඔස්සේ අද දවසේ අපේ සමග සම්බන්ධ වෙන කතා නායකයා ඔබට ඒ සඳහා අවශ්‍ය මූලික අඩිතාලම දාන බලාපොරොත්තු වෙන තමයි අද අපි මේ විදිහට ඔබ සමග වැඩසටහනක් ඔස්සේ සම්බන්ධ වෙන්නේ. ඉතින් අද දවසේ අපත් සමග සම්බන්ධ වෙනවා මේ වැඩසටහන සඳහා විශේෂයෙන් මතක් කරන්න ඕන පෙරදින විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වර්තමාන ග්‍රාමීය මාර්ග සහ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මැතිතුමන්. ඉතින් එතුමන් අපි ආදරෙන් පිළිගන්නවා අපේ වැඩසටහන සඳහා. ඒ වගේම සොබා කෙම් ප්‍රයිවට් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක, ඒ වගේම සිලෝන් රබර් ප්‍රොඩක්ට් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක විතරක් නෙවෙයි ඉන්ස්ටිටියුට් ඔෆ් survive from home කි සම නිර්මාතෘ කසුන් දෙහිගම් මැතිතුමා. ඉතින් අපි එතුමන්ව ආදරෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ වැඩසටහන සඳහා. අපි දැන් වැඩසටහන පටන් ගමු. ඉතින් අපි කසුන් දෙහිගම් මැතිතුමාගෙන් මුලින්ම අහන්න කැමති අපි දන්නවා එතුමන් ව්‍යාපාර කිහිපයකම නිර්මාතෘ ඒ වගේම දැනට කළමනාකාර අධ්‍යක්ෂක වශයෙන් වැඩ කරනවා. ඉතින් අපි කැමති දැනගන්න ඔබතුමාගේ මේ ව්‍යාපාර කොහොමද ආරම්භ වුනේ, මොන වගේ ඉතිහාසයක්ද ඒකට තියෙන්නේ, ඔබතුමාට කොහොමද මේ ව්‍යාපාර පටන් ගන්න මූලික අඩිතාලම දැනුනේ කියන කතන්දරය අපි කැමති දැනගන්න වැඩසටහනේ ආරම්භයක් විදිහට. හරි, බොහොම ස්තුතියි කවින්ද. පළවෙනි කොටම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ කියන්නේ මේ වගේ අවස්ථාවක් උදා කළ දීම සම්බන්ධයෙන්. ඉතින් අපේ සහෘද නංගිලා මල්ලා වෙනුවෙන් කතා කරන්න අවස්ථාවක් ලැබීම සම්බන්ධයෙන් ඉතින් මම 2010 අවුරුද්ද තමයි යුනිවර්සිටියෙන් අවුට් වුනේ සයන්ස් ෆැකල්ටි එකෙන් කෙමිස්ට්‍රි ස්පෙෂල් ඩිග්‍රී එක. ඉතින් එතනින් පස්සේ තමයි අතරම මට මේ ගමනෙන්න අවස්ථාව හම්බ වුණේ. ඉතින් මම මගේ තියෙන දැන් ව්‍යාපාර කිහිපයක් තියෙන නිසා මම ඔය අහන ගැටලු වලට ගැළපෙන ව්‍යාපාරයත් එක්ක උත්තර දෙන්න. මම හිතනවා ඒක වඩා සාර්ථක වෙයි කියලා. ඉතින් පළවෙනියටම ආපු කාරණේදී මම කැම්පස් එකේ ඉඳලම කතා කියන්නම්. ඒක මම හිතනවා ගොඩ දෙනකොට මෙතන ඉන්න අයට ගොඩක් ඵලදායී වෙයි කියලා කියන කාරණය. ඉතින් යුනිවර්සිටි එකේදී අපි 32 දෙනෙක් අපි කෙමිස්ට්‍රි ස්පෙෂල් නැත්නම් රසායන විද්‍යාවෙන් විශේෂ විද්‍යා උපාධිය හැදෑරුවා. ඉතින් එතනින් අපේ 29 දෙනෙක් PhD කරන්න ඇමරිකාවට ගියා. ඉතින් තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා මම කවදාවත් ඒක වැරදි කියලා කියන්නේ නැහැ. අත්‍තරම තමන්ගේ අධ්‍යාපන කටයුතු ඉහළ මට්ටමට තමන්ගේ ඉගෙන ගන්න විෂයෙන් ඉහළට යන්න පුළුවන් නම් ඒකෙන් අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ලෝකෙට ඒ කට්ටිය විවිධ නිෂ්පාදන කරනවා, ඒ නව නිපැයුම් කරනවා, ඒ තාක්ෂණය එකට ඉගෙනගත්තු දේවල් පාවිච්චි කරලා. ඊට පස්සේ මට තිබුණ අවශ්‍යතාවය තිබ්බේ ඇත්තටම ලංකාවේ ඇතුළේ ඉඳලා ඒ වෙනකොට මම වෙනත් බාහිර කටයුතු වල යෙදෙමින් හිටපු කෙනෙක්. ඒ කියන්නේ මම ඒ ගැන ඉස්සරහට කතා කරන්නම්. ඒ කියන්නේ බාහිර කටයුතු පාසලේ ඉන්න කාලය තුල කරමින් හිටපු නිසාම මට මේ අවශ්‍යතාවය තිබුණා එළියට ඇවිල්ලා ලක්ෂ නිෂ්පාදනයක් කරනවා කියන කාරණේ. මේකට මම ඉගෙන ගන්න තිබ්බ විෂය තමයි රසායන විද්‍යාව. ඉතින් මම මෙතෙන්දී රබර් ගැන කතා කරන්නේ නැතුව, රබර් ෆැක්ටරි ගැන කතා කරන්නේ නැතුව මගේ තියෙන සොබාකෙම් එක ගැන පොඩ්ඩක් කියන්න. සොබාකෙම් කියලා කියන්නේ ලික්විඩ් ඩිටර්ජන්ට් හදන ෆැක්ටරි එකක්. ඉතින් ඇත්තටම මේ කාරණේදී මගේ මිත්‍රයෙක් මට ගොඩක් උදව් කරා. අපි ඉගෙන ගන්න විෂය කෙමිස්ට්‍රි. ඉතින් රසායන විද්‍යාව පාවිච්චි කරන්න පුළුවන් ඩිරෙක්ට්ලි ඇප්ලිකේෂන් එකක් තියෙන තැනක් තමයි ප්‍රොඩක්ට් එකක් තමයි මම නිෂ්පාදනය කරන්න ආරම්භ කරේ. ඉතින් ඒ නිෂ්පාදනය කරන්න ආරම්භ කරනකොට දැනටත් එයා ITI එකේ සීනියර් කෙමිස්ට් කෙනෙක් වශයෙන් කටයුතු කරනවා. අපි දැන් එකතු වෙලා අපේ යුනිවර්සිටි එක ඇතුළතදීම
ලංකාවේ දැනට පවතින විවිධ ඩිටර්ජන්ට් මම නම් ප්‍රකාශ කරන්න නැතුව ඉන්නම් එක හොඳ නැති නිසා ඉතින් ඒ ඩිටර්ජන්ට් වල තියෙන ගැටලු සහගත දේවල් ටික පිළිතුරු හෙව්වා. ඉතින් ඒ අනුව අපි ඩෙවලොප් කරා ෆෝමියුලාස් කීපයක්. ඒ ඩෙවලොප් කරපු ෆෝමියුලා වල ප්‍රතිඵලය තමයි අවසානයේ අපි ඒක කමර්ෂියලි එළියට අවුට් කරපු එක. ඉතින් ඒ ආකාරයෙන් අපිට අවස්ථාව ලැබුණා ලංකාවෙන් එළියට කියන්නේ මේක එක්ස්පෝර්ට් මාකට් එක දක්වා යන්න අවස්ථාව ලැබුණා. මෝල්ඩිව්ස් වලට අපිට එක්ස්පෝර්ට් කරන්න අවස්ථාවක් හම්බුණා. ඉතින් ඔය අහ ප්‍රශ්නෙට මම ගොඩක් විදිහට උත්තර දුන්නා වෙන්න පුළුවන්. මේ ඉතින් ඒක යනකොට කියන්නේ මේ දේවල් ආරම්භ කරේ අතරම තමන් මුලින් හොඳට ඉගෙන ගන්න ඕන. කියන්නේ ඉගෙන ගන්න නැතුව කෙනෙක් කියනවා නම් ගිහිල්ලා මගදී පටන්ගෙන කරගෙන යන්න පුළුවන් කියලා සමහර දේවල් නමුත් අපි දන්න ශේෂ්ඨයට අපි මේ ඉන්න ඔක්කොම ඉංජිනේරුවරු ඊට පස්සේ අනිත් පැත්තට ගත්තොත් එහෙම මොනෑම හෝ ඩිග්‍රියක් කරන් එළියට එන කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක්ට ඇත්තටම තමන්ගේ අධ්‍යාපනයත් එක්ක ලොකු දෙයක් කරන්න පුළුවන් එළියට ඇවිල්ලා අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු තවත් කරුණු එක්ක. ඉතින් ඕක තමයි ආරම්භය මම හිතනවා කවින්ද ඇති කියලා ඒක. හරි. බොහොම ස්තුතියි. මේ ප්‍රශ්නට පැහැදිලි පිළිතුරක් අපට ලැබුණා. එතකොට දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ව්‍යාපාර අදහසක් තියෙනවා. ව්‍යාපාරය කරන් යද්දී එන බාධක ගොඩක් අය අහලා තියෙනවා මෙහෙම බාධක එනවා කියලා. ඉතින් මේ බාධක වලට බය වෙලා ව්‍යාපාරයට අත තියන්නේ නැහැ. පැහැදිලිවම කිව්වොත්. එතකොට අපි දැනගන්න කැමති ඔබතුමා දැන් ඉන්න ශාස්ත්‍රීය ප්‍රවීණයෙක් විදිහට ව්‍යාපාරය කරන් යනකොට ව්‍යාපාරයේ මුල් අඩි තාලමේදී ඔබට ලැබුණ බාධක මොන වගේද කියලා. පැහැදිලිවම මම දන්නේ මූල්‍යමය කියන ගැටලුව වෙනවා අපට. මොන තැනක ගත්තා වුණත් මතන අපි ඉදිරියේදී ගැන තවත් කතා කරමු ඉන් ඩීටේල් කතා කරමු. මේ මූල්‍යමය ගැටලුවට ස්ථීර විසඳුමක් තියෙනවා. මම කතා කරනවා මම හිතනවා මෙතන ඉන්න ගොඩ දෙනෙකුට ඒක ගොඩක් වැදගත් කියලා කාරණේ. මොකද ලංකාවේ මේ වෙලාවේ තියෙන කියන්නේ පෞතුම් රජයෙන් හොඳ ක්‍රමවේද කරලා තියෙනවා ඉදිරියට නැගී එන ඩිප්ලෝම කරුවන්ට අවස්ථාව ලබා දෙන්න සහ ඒ ඩිප්ලෝම ගේන්න නැත්නම් දිරිගන්නවන්න. ඉතින් අතරම ගැටලුව වශයෙන් නාම තියෙන තමන්ගේ තියෙන අයිඩියා එක කොයිතරම් දුරට අපි ගොඩ දෙනෙක් කරනවා. දැන් මගේ කනෙක්ෂන් එකේ යම්ස් ගැටලුවක් තියෙනවද දන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ නේද කවින්ද? මට ආවම ගැටලුවක් නැහැ. හරි. thank you. ඉතින් අපිට තියෙන ලොකුම ගැටලුව තමයි අපි ගොඩක් වෙලාවට අපේ ඔළුවේ මොකක් හරි අයිඩියා එකක් අපේ තියෙනවා. හැබැයි දන්නේ නැහැ මාර්කටිකේ ඒ කියන්නේ මේක අපි මොනවා හරි සර්විස් එකක් වෙන්න පුළුවන්. නැත්නම් මොනවා හරි ගුඩ් එකක් වෙන්න පුළුවන්. මේ හදන දේ එළියේ ඉන්න කස්ටමර්ස්ලා කොයි විදිහට පිළිගනීද කියන එක. අපි පළවෙනියටම අපේ ඔළුවේ තියෙන අපි හොඳයි කියලා හිතන සමහර දෙයක් අපි ගිහිල්ලා මාකට් එකට ගිහිල්ලා නැත්නම් එළියට ගිහිල්ලා අපි ඒක ප්‍රොමෝට් කරන්න උත්සාහ කරනවා. හැබැයි ඔයාට පුළුවන් නම් මුලින්ම කස්ටමර්ගේ පැත්තෙන් බලන්න ගොඩක් දේවල් ගැන. කියන්නේ Taman දන්න දේ එළියට දීලා ඇති ගොඩක් වැඩක් නැහැ. ගොඩක් වෙලාවට දැනට මම කරපු කාර්යය මම කියනම සෝභාකෙම් එකේදී මම කරපු දේ දැනට තියෙන මාකට් එකේ තියෙන සමහර මම පොඩි උදාහරණ වලින් කිව්වොත් සමහර ඩිටර්ජන්ට් වර්ග තියෙනවා. ඒ ඩිටර්ජන්ට් දාලා රෙදි හොදනකොට රෙදි දිරනවා. කල් යනකොට කුණු යනවා. රෙදි දිරනවා. අපේ විශේෂයෙන් කතා කරොත් ඒකට හේතුව ඒකට පාවිච්චි කරලා තියෙන අධික pH මට්ටම. අපිට ඒ ක්‍රියාකාරීත්වයව මම ගෙනත් කතා කරොත් අපිට පුළුවන් නම් නියුට්‍රල් pH වල කරන්න. ඒක සාර්ථකයි. ඉතින් අන්න ඒ වගේ දැනට තියෙන මොනියම් ගැටලු තියෙන තැන් හඳුනා ගන්න. ඒක ඊට පස්සේ ව්‍යාපාරික අවස්ථාවක් කරගන්න ඔයාලා. නැත්තම් ඔයාගේ එතෙන්ද සොලියුෂන් එක හොයන්න. හැම වෙලේම ප්‍රශ්නයකට සොලියුෂන් එකක් වාට හොයන්න පුළුවන් නම් එතන හොඳ ව්‍යාපාරික අවස්ථාවක් තියෙනවා. කවින්ද මම හිතනවා ඒක ඇති වෙයි කියලා. හොඳයි. එතකොට දැන් ව්‍යාපාරයක් ආරම්භ කරලා කරගෙන යනකොට බාධා කිහිපයක් ඔබතුමා කිව්වා. එතකොට ඒ හැම දෙයකින්ම අපට පැහැදිලි වෙන්නේ තමන් විශේෂ ශාස්ත්‍රීය ප්‍රවීණයෙක් හෝ තමන්ට ඒ පිළිබඳ ආශාවක් තිබිලා කරන් යද්දි ඒ අවස්ථාවට අනුකූලව ගැටලුවට පිළියම් සොයන එක. ඉතින් විශේෂයෙන්ම අපි මම ඔබතුමාගේ කතාවේදී කියනවා වුණා අපට මේ රජෙන් කිසියම් වරප්‍රසාද කිහිපයක් ලැබෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ කොවිඩ් ප්‍රශ්නත් එක්ක රටේ ගොඩක් වාණිජ්‍ය සහ රාජ්‍ය බැංකු කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන අඩු පොලි ණය ලබා දීම වගේ දේවල් කරනවා. ඉතින් අපි දැනගන්න කැමති
ඔබතුමාගේ ව්‍යාපාරවලට ඒ වගේ රජෙන් වරප්‍රසාද ලැබිලා තියෙනවද? එහෙම ඒවා ලැබෙනවා නම් ඒවා කොයි විදිහටද ඔබ ලබා ගත්තේ? ඊට පස්සේ එහෙම නැත්නම් අපි කියනවා නම් ඔබගේ ව්‍යාපාරයට රාජ්‍යයේ පැත්තෙන් කොයි වගේ බලපෑමක්ද කරේ ඔබ දැන් ඉන්න තත්වයට ඔබගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න? ඇත්තටම කවින්ද මම ව්‍යාපාර ආරම්භ කරේ 2013 තමයි මම සුභාකේ මහා ආයතනය ආරම්භ කරේ කියලා 2010 අවුට්ලා ඉවරලා මම කෙලින්ම ඇත්තටම මේ සම්බන්ධ වුණේ රැකියාවකට තමයි මම කියන්නේ මගේ ෆීල්ඩ් එකට සම්බන්ධ කෙමිස්ට්‍රි පැත්තටම තිබ්බ රැකියාවකට තමයි මම සම්බන්ධ වුණේ. එතනට ගිහිල්ලා මම රබර් සම්බන්ධයෙන් තව වැඩිපුර ඉගෙන ගත්තා. ඉතින් රබර් සම්බන්ධයෙන් වැඩිපුර ඉගෙන ගන්නකොට ලංකාවේ ඇත්තටම අපි ගොඩක් දන්නේ නැහැ. අපේ මේ ලංකාවේ තියෙනවා ඒ අනිවාර්යෙන් රජයේ මැදිහත්වීමක් එතන තියෙනවා. නැත්නම් ඒ දැනුම වැඩි කරන්න ඒ ඉන්ස්ටිටියුට්ස් ඉබේ ඇති වෙන්නේ නැහැ. ඒ රජයේ බලපෑමත් එක්ක තමයි අපේ අවශ්‍යතාවය තියෙනවා. මම දන්න ආකාරයට රබර් මම ඉගෙන ගත්තා රබර් ඇන්ඩ් ප්ලාස්ටික් ඉන්ස්ටිටියුට් එක රාජගිරියේ තියෙන එකෙන් මම ගොඩක් රබර් සම්බන්ධයෙන් කියන්නේ අපි විෂයක් වශයෙන් ඉගෙන ගන්න දේවල් අපිට ගිහිල්ලා තව තැනක ඇප්ලයි කරන්න කියන්නේ ඉන්ඩස්ට්‍රීස් එක ඩිරෙක්ට්ලි අපේ තියෙන නොලෙජ් එක සම්බන්ධ කරන්න අමාරු වෙන තැන් තියෙනවා. ඒ කියන්නේ මේ භාවිතයන් ටික අපි ඉගෙන ගන්න ඕනේ. මේ භාවිතයන් ටික ඉගෙන ගන්න අපිට ඇත්තටම ලංකාවේ මම දන්න විදිහට ජර්මන් ටෙක් එක ගත්තොත් ඊට පස්සේ අපේ ටෙක්නිකල් කොලෙජස් තියෙනවා ලංකාව පුරා. අධ්‍යාපනයේ අපි විෂයක් වශයෙන් ඉගෙන ගන්න දේවල් ටික ප්‍රායෝගික වශයෙන් පාවිච්චි කරන්න කොහොමද කියලා කියන ටික ඉගෙන ගන්න හොඳ දැන් ටිකක් තියෙනවා. ඉතින් මට ඒක හම්බුනේ ඇත්තටම මම රබර් පැත්ත ගැන කතා කරොත් මට ඒ නොලෙජ් එක හම්බුනේ ප්ලාස්ටික් ඇන්ඩ් රබර් ඉන්ස්ටිටියුට් එක රාජගිරියේ. මම එතන ඉගෙන ගත්තා රබර් සම්බන්ධයෙන් අවුරුද්දක කාලයක් හය ඩිප්ලෝමා එකක්. ඒ කරපු දෙත් එක්ක රබර් වලින් ලංකාව පුරා කරන්න පුළුවන් නිෂ්පාදන ගොඩාක් ගැන මට අදහසක් ආවා. ඒකට මගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් දැන් මගේ ගෙවල් මාවනැල්ලේ. එතකොට රබර් තියෙන ප්‍රදේශයක්. ඉතින් රබර් වලින් මෙට්ට හදන ආකාරය, රබර් වලින් ටයර් හදන විදිය, රබර් වලින් කාපට්ස් හදන විදිය, සෙරෙප්පු හදන විදිය, ග්ලව්ස් හදන විදිය මේ සියල්ල ගැන අපි ඉගෙන ගත්තා. මේ ඉගෙන ගැනීමත් එක්ක අපිට පුළුවන් නම් තියෙන දේක වැලියු ඇඩිෂන් එකක් කරන්න. ඉතින් ඔන්න ඔය කාරණේට වෙනකොට මට සෑහෙන සපෝට් එකක් නැත්නම් සෑහෙන දිරිගැන්වීමක් ලැබුණා කෑගල්ලි දිස්ත්‍රික්කයේ තියෙන යාන්ත්‍රණයෙන්. ඒ කියන්නේ කෑගල්ලේ අතරම ඒ වෙනකොට මගේ අතරම ව්‍යාපාර ආරම්භ කරේ රබර් කාපට් නිෂ්පාදනය කරන මගේ ව්‍යාපාරය ආරම්භ කරේ ගලිගමුවේ. ඒ කියන්නේ කෑගල්ලෙන් පොඩ්ඩක් එහා කෑගල්ල දිස්ත්‍රික්කයට අදාළයි. ඉතින් එවකට හිටපු ලේකම්තුමා කියන්නේ මම කතා කරන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ එතුමාට තිබුණා දිසාපතිතුමාට තිබුණා දැක්ම කෑගල්ලෙන් කිසිම භාණ්ඩයක් නැත්නම් කිසිම අමුද්‍රව්‍යයක් වැලියු ඇඩිෂන් එකක් කරන්නේ නැතුව එළියට යවන්න එපා කියලා. කියන්නේ මොනියම් හෝ දෙයක් නිකම් අමුද්‍රව්‍ය විදිහට යවන්න නැතුව ඒකට නිෂ්පාදන ක්‍රියාවලියක් කරලා ඒකේ වටිනාකම වැඩි කරලා එතනින් එළියට යවන්න කියලා. ඒකත් එක්ක ලොකු වැඩමුළු ප්‍රමාණයක් කරා. ඒ සඳහා අපි කියනවා ITI එක, ඊට පස්සේ IDB එක, ඉන්ඩස්ට්‍රියල් ඩෙවලොප්මන්ට් බෝඩ් එක, ඊට පස්සේ රබර් රිසර්ච් එක, මේ හැම දෙයක්ම රජයේ විසින් සකස් කරලා දුන්නු ආයතන. මේ ආයතන වලට ගැටලුව තියෙන්නේ අපි දන්නේ නැහැ එතෙන්ද ගිහිල්ලා මොනවද අපිට ගන්න පුළුවන් දෙය කියන එක. අපි එතෙන්ද ගියොත් එමෙ එතනින් අපිට ලොකු පිටුවහලක් කියන ගොඩාක් ගයිඩන්ස් හම්බ වෙනවා. මේක මෙහෙම කරන්න එපා, මේ විදිහට කරන්න. තව තියෙනවා රබර් ඩෙවලොප්මන්ට් බෝඩ් කියලා වෙනම එකක් තියෙනවා. ඉතින් මේ මම කියන්නේ මම අදාළ ශේෂ්ත්‍රයක් එක්ක ගත්තොත් අපිට සෑහෙන සපෝට් ගන්න පුළුවන්. දැන් මේ වෙනකොට අර ඔය අහපු බැංකු කතාවත් එක්ක මම එකක් කියන්නම්. වර්තමානයේ මම හිතන්නේ අපි මුහුණ දීලා ඉන්න මේ ණය බරට හොඳම විසඳුම නැත්නම් තියෙන එකම විසඳුම තමයි අපේ අපනයන වැඩි කරන එක. ඒ කියන්නේ රට ඇතුළට ඩොලර්ස් ගේන එක. මේකට අපි මේ නිෂ්පාදනයක් කරලා එල්ලට යවන්න ඕන. අපේ රටේ තියෙන ඕන දෙයක් වැවුවොත් වෙනවා. ඊට පස්සේ අපේ රටේ තියෙන රබර් අපි මෙතන දන්නේ නැතිනම් මම එකක් කියන්නම්. ලංකාවේ රබර් තමයි ලෝකේ තියෙන හොඳම රබර්. විශේෂයෙන් ඒ නිසා තමයි ලංකාව තුළ ගොඩාක් ග්ලව්ස් නිෂ්පාදනයම කරන්නේ. මොකද ඒ සුදු පාට තියෙන රබර් එක ලංකාවේ හැර වෙන කොහෙවත් නැහැ. අනිත් හැම එකම පොඩි කහ පාටක් තියෙනවා. ඊට පස්සේ ලෝකේ සොලිඩ් ටයර්ස් අපි කියන ගල් ටයර් කියලා. ගල් ටයර්ස් හදන අංක 1 රට තමයි ලංකාව. ඒක ගැනත් මම හිතන්නේ අපේ කට්ටිය දන්නේ නැති ඇති. මම රබර් ගැන කතා කරන්නේ මම රබර් පැත්ත ගැන ඉගෙන ගත්ත නිසා සහ රබර් පැත්තේ යෙදෙලා ඉන්න නිසා. ඉතින් අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. මේ තියෙන දේවල් එක්ක සහ වර්තමානයේ රජයෙන් ඇත්තටම මම දන්න විදිහට ගොඩාක් හොඳ කියන්නේ අයිඩියා එකක් තියෙන කෙනෙක්ට ණය පහසුකම් සකස් කරලා දීලා තියෙනවා. ඉතින් ඒ ණය මට දෙමව්පියන්ගෙන් ලැබුණා
යම්කිසි මට්ටමක සහයෝගයක් ඒ සහාය මගේ ව්‍යාපාර ආරම්භ කරේ. ඉතින් මූල්‍යමය පැත්තෙන් මට ලැබුණු සහයෝගයත් එක්ක හැබැයි ඒක මට වැඩි දියුණු කරගන්න බැංකු පද්ධති සහයෝගය දැක්වා. ඉතින් බැංකුවකට මම ඉදිරියට කතා කරන්න. කියන්නේ බැංකුවකට ගිහිල්ලා කතා කරන්න ඕන විදිය, අපි කොහොමද අපිව මාකට් කරගන්න ඕන විදිය, මේ ගැන මම ඉදිරියට කතා කරන්න. මම හිතනවා ඔයා අහපු ගැටලුවට යම්කිසි මට්ටමකට උත්තරයක් හම් වෙන්න ඇති කියලා. හරි, ඔබතුමාට බොහොම ස්තුතියි මේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර ලැබුණා. ඉතින් මේ ප්‍රශ්නේදී සාරාංශයක් විදිහට කිව්වොත් ඒ ප්‍රශ්නේ මම අහුවේ රජයෙන් අපිට අපේ ව්‍යාපාරයක් පටන් ගැනීමේ ඉඳලා මේක කරගෙන යද්දි කොයි වගේ අපිට රජයෙන් ලැබෙන සහයෝගය කොයි වගේද කියලා. ඉතින් අපිට අපේ ව්‍යාපාර අදහස අපිට ලොකු විශ්වාසයක් තියෙනවා නම් ඒ සඳහා රජය හැම වෙලාවෙම අපත් සමග ඉන්නවා. ඒ සඳහා අපට අවශ්‍ය තොරතුරු තියෙනවා. ඉතින් ඒක නිසා ඔබට තමයි හැකියාවක් තියෙන්නේ ඒ අවශ්‍ය ආයතනයට ගිහිල්ලා සියලුම දැනුම ලබා ගන්න. හරි. ඉතින් ගොඩක් වෙලාවට මේ විශ්වවිද්‍යාල පද්ධතිය විතරක් නෙවෙයි මේ ලංකාවේ පුරාම අලුත්ම ව්‍යවසායකයන් නැත්නම් ඒ අදහසත් සමග ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අදහසින් තමන්ට එහෙම ආශාවක් තියාගත්තත් ගොඩක් වෙලාවට ආර්ථික වශයෙන් මූලික ප්‍රාග්ධනය ලබා ගැනීමට නොහැකිතාවයේ හේතුව නිසාම ගොඩක් දෙනෙක් පසුගාමී වෙන ව්‍යාපාරයක් සඳහා මූලික අඩිතාලම තියන්න. ඉතින් මම දැනගන්න කැමතියි ඔබතුමාගෙන් දැන් මේ අපත් සමග සම්බන්ධ වෙලා සිටින ගොඩක් අයට මේ ප්‍රශ්නේ මේ විදිහටම තියෙනවා වෙන්න පුළුවන්. එහෙම කෙනෙකුට ඔබතුමාගේ අදහස කුමක්ද? කොහොමද අපි ව්‍යාපාර අදහස අපට විශ්වාසය තිබුණත් ආර්ථික ප්‍රශ්නයක් නිසා මූලික ප්‍රාග්ධනය සොයා ගැනීමේ ගැටලුව නිසා ඒ අපේ අදහස අපෙන් තුරන් වෙලා බොඳ වෙලා යන්න නොදී ඒක යථාර්ථයක් කරගන්නේ කොහොමද මේ වැඩසටහන මේ ව්‍යාපාරයට අවශ්‍ය මූලික දැනුම මුදල කොහොමද හොයාගන්නේ කියන කාරණේ සම්බන්ධව ඔබතුමාගෙන් අදහසක් දැනගන්න කැමතියි. මම හිතනවා ගොඩක් අයට ඒක වැදගත් වෙයි කියලා. රයිට් කමින්ද මම ඒකට මගේ තියෙන ව්‍යාපාර දෙකෙන්ම උදාහරණ ගන්නවා. පළවෙනි ව්‍යාපාරය තමයි මම ආරම්භ කරේ 2013 අවසාන වෙනකොට සොබාකිම් ප්‍රයිවට් ලිමිටඩ් කියන්නේ ලික්විඩ් ඩිටර්ජන්ට් හදන කම්පැනි එක. ඒකට ඇත්තටම මට ලොකු මුදලක් තියදන් උනේ නැහැ. කියන්නේ ඇත්තටම ඒක මම සොබාකිම් ප්‍රයිවට් ලිමිටඩ් වෙන්න කලින් මම මේ ගෙදර පල්ලෙහාටුවේ මගේ කියන්නේ අපි කියනවා මුළුතැන් ගියේ තමයි ඒක ආරම්භ කරේ. මට එතෙන්දි ගොඩක් අම්මා උදව් කරා. කියන්නේ සමහර දේවල් මම එතෙන්ට තව ටිකක් එකතු කරන්නම්. ඒ කියන්නේ අපේ මම කියන්නේ අපේ වැඩිහිටියන්ගෙන් ලැබෙනවා ඒකට කියන දැනුම අපට ඊයත් එක්ක ගන්න බෑ. කියන්නේ උදාහරණයකට මම එක දෙයක් කියන්නම්. දැන් අපට තියරිටිකලි තියෙනවා මට thickness එක වැඩි කරගන්න ඕන ලික්විඩ් එකක් හදාගන්න. ඒ thickness එක වැඩි කරන ලික්විඩ් එක හදාගන්න තියරිටිකලි කියන්නේ කට්ටිය යම්කිසි තියෙනවා කෙමිකල් එකක්. ඒ කෙමිකල් එක උණු වතුර දිය කරන්න. හරිද? උණු වතුර දිය කරන්න කියලා කිව්වට උණු වතුර දිය කරන්න බෑ. හේතුව දිය කරපු ගමන් කැටි ගහනවා. හැබැයි ඕක බලන්න ඉඳලා අපේ අම්මා කිව්ව මට ඕකම නෙමෙයි කරන්න ඕනේ. ඇල් වතුරින් මුලින් පොඩ්ඩක් දිය කරලා ඒකට උණු වතුර දාන්න. හරි. ප්‍රොඩක්ට් එක සෑහෙන සාර්ථක වුණා. ඒ විදිහට අපි ව්‍යාපාරික දෙයක් කරන්න උත්සාහ කරත් මොන ආකාරයෙන් දෙයක් කරන්න උත්සාහ කරත් ගොඩක් වෙලාවට අපි වැඩිහිටියන්ගෙන් මේ සම්බන්ධයෙන් අදහස ගන්න. සමහර වෙලාවට අපි නොදකින්න පැතිවල උදාහරණ අපි නොදකින්න දේවල් වල තියෙන ගුණාගුණ අපිට කියලා දෙනවා. ඒත් එක්කම මුල්ලේ පැත්තට ගියොත් එම එතනින් ඉදිරියට දැන් මම ඔය කියන ව්‍යාපාරයේදී මට ලොකුවට මුදලක් හේදන් වුණේ නැහැ. මම සාමාන්‍ය මට්ටමට ඒක මම කරගෙන ඩෙවලොප් කරන්න ගියා. හැබැයි රබර් ෆීල්ඩ් එකට එනකොට රබර් කරන්න බෑ මැෂින්ස් නැතුව. මම මගේ තියෙන රබර් කාපට් හදන ෆැක්ටරි එකක්. එතන මගේ මැෂින්ස් 3ක් තියෙනවා. මේ මැෂින්ස් වල වටිනාකම $150කට වඩා වැඩි වෙනවා. එතකොට තමයි මට බැංකුව වලට යන්න ඕනේ. හැබැයි එතෙන්ද යනකොට මගේ කියන්නේ අපි සාමාන්‍ය කියන ඉදිරියට මම කතා කරන්න බලාපොරොත්තු වෙන එක දැන් මෙතෙන්දිම කමන්න කතා කරමු. බැංකුව එක්ක ගනුදෙනු කරනකොට බැංකුවක හරි වැදගත් පොඩි ගාණක් හරි හැම වෙලේම බැංකුවක අපි කියනවා දැන් මෙතන ව්‍යාපාර කරන්න බලාපොරොත්තු ඉන්නවා නම් අනිවාර්යෙන් බැංකුවට ගිහිල්ලා කරන්ට් account එකක් ඕපන් කරගන්න. විශේෂයෙන් ඩෙවලොප්මන්ට් බැංක් එකට යන්න පුළුවන් වඩා හොඳයි. හරිද? කරන්ට් account එකක් ඕපන් කරලා රුපියල් 1000 හරි කමක් නැහැ. ඒකේ ට්‍රාන්සැක්ෂන් කරන්න. ඒ කියන්නේ මාසෙකට රුපියල් 30-40000ක් වෙන්න පුළුවන්. දිගින් දිගටම මුදල් Tamanට එන මුදල් බැංකුව හරහා ගන්නවා. ඊට පස්සේ Tamanට අපි මොනම හොවාකාරී වන්දනා මෙතනින් සමහර ගෙදරින් සල්ලි දාන්න කිව්ව උනත් බැංකුවට දාන්න කියලා කියන්නේ කරන්ට් account එකට. ඊට පස්සේ ආ කරන්ට් එකෙන් පර්චේස් ආයෙ එළියට ගන්නවා. ආයෙ ඒකට දානවා. ඒ විදිහට රුපියල් 25000-30000ක් හරි මාසෙකට පොඩි රොටේෂන් එකක් කියන්නේ ඒ වගේ අවුරුද්දක් විතර. දැන් අපි මේ ඉන්න කට්ටිය මෙතන තව අවුරුද්දක් විතර යුනිවර්සිටිස් ඉන්නවනේ. අවුරුද්දකට අඩු කාලයක් උ ඉන්නවනේ. එතකොට ඒ වගේ රොටේෂන් එකක් හදාගත්තොත් බැංකු බලන්නේ ඔබේ කොයි ආකාරයෙන්ද
මුදල් හුවමාරු වෙන්නේ නැත්නම් මුදල් ගනුදෙනු සිද්ධ වෙන්නේ කොහොමද කියලා කියන්නේ. එතකොට ඒක හොඳට තියෙනවා නම් ඒකත් එක්ක ඔයාගේ බිස්නස් අයිඩියා එක හොඳ ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් එක්ක අරන් ගියොත් හොඳ ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් බැංකුවට දෙනකොට බැංකුව බලන්නේ හැම වෙලේම ඔයාගේ මේ ප්‍රොපෝසල් එකත් එක්ක කොයිතරම් දුරට රිස්ක් එකක් බැංකුව විසින් ගන්නවද කියන කාරණා. මොනවාගේ රිස්ක් එකක්ද ඔයා ගන්න? ඒ කියන්නේ බැංකුවට සල්ලි දුන්නාට පස්සේ ඔයා කොයිතරම් දුරට හැකියාවක් තියෙන කෙනෙක්ද මේක ගෙවන්න. මට සෑහෙන වැදගත් වුණා මම කෙමිස්ට්‍රි කරලා තිබ්බ එක. ඒ කියන්නේ අපි හැමෝම පටන් ගන්න එක ලෙවල් එකකින්. දැන් මෙතනින් එළියට යන්නේ හැමෝම ඩිග්‍රියක් අරගන්නේ. તો ඩිග්‍රී හෝල්ඩර් කෙනෙකුට පිළිගැනීමක් තියෙනවා රට තුල. නිකම්ම කෙනෙක් ගිහිල්ලා ව්‍යාපාරයක් ස්ටාර්ට් කරනවට වඩා එයාට පිළිගැනීමක් තියෙනවා. එයාට පුළුවන් නම් අපේ ඩිග්‍රියත් එක්ක ගිහිල්ලා මේ බැංක් එකට කතා කරන්න. එතකොට අපි ඉදිරියට අතරම මේ මම කියන්න සතුටුයි අපි අතරම මේ ලංකාව තුල කරන්න බලාපොරොත්තු වෙනවා මේ ඔන්ටර්ප්‍රනර්ස්ලා වෙන්න බලාපොරොත්තු ඉන්න අයට නොබිලේ වැඩමුළු. ඒ කියන්නේ හොඳ ලංකාවේ මේ වෙනකොට දැන් මේ ඔයාලා මේ කරන දේ වගේම ලංකාවේ දියුණු වුණු හොඳ බිස්නස් ප්ලෑන් ඉන්නවා. ඒ කට්ටියගේ කොහොමද ඒ කට්ටියගේ ජීවිත කතාව කොයි ආකාරයෙන්ද දියුණු වෙලා ආවේ කොයි විදිහට ඒ කට්ටිය ව්‍යාපාරික අදහස් අරගෙන මේ ලෙවල් එකට ආවේ කියන එක සම්බන්ධයෙන් පුළු රාශියන ඒක සම්බන්ධ වෙමු. මේ හැමෝම එකට එකතු වෙලා ගොඩ යන්න පුළුවන් තමයි වැදගත්ම කාරණේ. ඉතින් පළවෙනි කාරණේ ඔයාලා ළඟ තියෙන දේෙන් ඔයා පටන් ගන්න වැඩේ. ලොකු මේකක් වෙන්නේ නැහැ. තියෙන මුදල පොඩි ගාණක් කමක් නැහැ. බැංකුව හරහා හැම වෙලේම රොටේට් කරන්න. කරලා පොඩි ටර්න් ඕවර් එකක් හදලා පෙන්නන්න. නැත්නම් පොඩි මාසෙකට ඔයාගේ බැංක් එකේ මෙහෙම ගාණක් යනවා. මේ වගේ අවුරුද්දක් පුරා ගිහිල්ලා තියෙනවා. එතකොට මේ බැංකුවට ඔයා ගිහිල්ලා ඊළඟ පාර ඩිග්‍රී එකත් එක්ක ඔයාගේ බිස්නස් ප්‍රොපෝසල් එක දෙනකොට සෑහෙන ලොකු අවස්ථාවක් තියෙනවා ඔයාට අවශ්‍ය කරන මුදල ලබා ගන්න. දැන් තියෙන තත්ත්වය එහෙමයි ලංකාවේ මේ වෙලාවේ අතරම අඩු පොලියට හොඳ ප්‍රොජෙක්ට්ස් වලට ෆන් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අමින්ද මම හිතනවා ඇති කියලා ආව ප්‍රශ්න උත්තරේ. ඔව් ඉතින් බොහොම ලස්සන පිළිතුරක් අපිට මේ ප්‍රශ්නෙට ලැබුණා. ඉතින් ඒ වගේම ලස්සනම පොඩි අදහසකුත් අපිට එතුමාගෙන් ලැබුණා මේ අලුත්ම ව්‍යාපාර පටන් ගන්න ඉන්න අයට ව්‍යවසායකයන්ට එතුමන්ලා එකතු වෙලා අලුත්ම වැඩසටහනක් කරන්න යනවා. ඉතින් ඒක ගොඩක් හොඳ පණිවිඩයක් වෙන්න ඇති කියලා මම හිතනවා. හිතේ කොනක හෝ මුල් බැසගෙන අදහසක් තියෙනවා නම් ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ කියලා. ඉතින් එයාට ගොඩක් හොඳ පණිවිඩයක් අද දවසේ එතුමාගෙන් අපිට ලැබුණා. ඉතින් ඔබතුමාගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් මම දැන් අහනවා. ඉතින් ඒක ඇහුවේ නැත්නම් ගොඩක් ලොකු පාඩුවක් ඔබතුමා අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙන එකෙන්. ඉතින් ඔබතුමා ව්‍යාපාර කිහිපයකම කළමනාකාර අධ්‍යක්ෂකවරයෙක්. කළමනාකාර ශාස්ත්‍රයේ ඉහළම පෙළේ ඉන්න නිසා අපි කැමතියි දැනගන්න අලුතින්ම ව්‍යාපාර ශාස්ත්‍රයකට අත තියෙන කෙනෙක්ට මොන වගේ ව්‍යාපාර දැනුමක්ද එහෙම නැත්නම් කළමනාකාර දැනුමක්ද හැකියාවක්ද ඔහු සතු විය යුත්තේ? එහෙම ඒ දැනුම ආකල්ප ඒ කුසලතා කොහොමද අපි වැඩි දියුණු කරගන්නේ කියන එක අපි ඔබතුමාගෙන් විශේෂයෙන්ම දැනගන්න කැමතියි. අවින්ද ඒකට මම මේ වගේ උත්තරයක් දෙන්නම්. ඇත්තටම මේ මම යෝජනා කරනවා මෙතන ඉන්න හැමෝටම දැන් මේ ඔයාලා කරන දේ දැන් ඔයාලා මේ සොසයිටි එකක් විදිහට හදලා ඒ සොසයිටි එකකින් මේ කරන ඇක්ටිවිටීස් ඔයාගේ තියෙන concepts නැත්නම් ඔයාව ඩෙවලොප් කරනවා. ඔය කියන්නේ තමන් අපි යුනිවර්සිටි එකට ආවා වුණත් අපි පාසලේ ඉන්නකොට වුණත් පුළුවන් තරම් මම කියන්නේ පාසලේ මේ කටයුතු කරනට අමතරව නැත්නම් අපි යුනිවර්සිටි එකේ ඉන්නකොට විෂය බාහිර කටයුතු වලත් යම්කිසි ආකාරයකට තමන්ගේ කාලය කළමනාකරණය කරලා යෙදෙන්න. ඒ කියන්නේ මම කියන්නේ ක්‍රීඩා කරන්න කියලා කියන කාරණේ. තව විෂය බාහිර කටයුතු මේ වගේ සොසයිටිස් තියෙනවා වුණ තරම්. ඉතින් ඕකේ අඩුව තේරෙන්නේ ඔයා යුනිවර්සිටි එකෙන් අවුට් වුණාට පස්සේ. යුනිවර්සිටි එකෙන් අවුට් වෙලා ගියාට පස්සේ ඔයාට ඒ දේවල් නැහැනේ. ඒ කියන්නේ යුනිවර්සිටි එකේ තියෙනකොට තිබුණු ගොඩාක් දේවල් අපිට දැනෙන්නේ නැහැ. ඒක නිකන්නේ තියෙන්නේ. අර ඒක උනත් නිකන් හම්බ වෙනවා. ස්විමින් pool එක අපිට තියෙනවා නිකන්. හරිද? ඊට පස්සේ ground තියෙනවා නිකන් තියෙන්නේ. ඊට පස්සේ societies ගොඩාක් තියෙනවා. ඒවට ගිහිල්ලා තමන්ගේ skills ගොඩාක් develop කරන්න පුළුවන්. පිටිසක් ඉදිරියට ඇවිල්ලා කතා කරන දේ වුණත් ඒවත් එක්ක develop වෙන දේවල්. හරිද? එතකොට කතා කිරීමේ හැකියාව sales and marketing කියලා කියන්නේ අපි entrepreneur කෙනෙක් වෙන්න හදන කෙනෙක්ට තිබිය යුතුම ලක්ෂණයක්. ඒ කියන්නේ ඔහේ කට නිකන් කියවනවා කියන එක නෙමෙයි. දැන් තමන් තව තැනකට ගිහිල්ලා අපි දැන් බැංක් එකට ගිහිල්ලා වුණත් අපි අපේ බිස්නස් ප්‍රොපෝසල් එක දීලා මොකද්ද කරන්නේ? අපි අපිව මාකට් කරගන්න කෙනෙක් කරන්නේ. මම මෙහෙම කෙනෙක්, මම මෙහෙම තැනක ඉන්න කෙනෙක්, මම මෙහෙම තැනකට යන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මගේ බිස්නස් ප්‍රොපෝසල් එක. හරිද? එතකොට
මේක නිකන් ඔයා එක තැනකට වෙලා ගොඩක් වෙලාවට කාමරය අස්සටල හිටියා වුණත් එහෙම නැත්නම් එනවා කැම්පස් එකට එනවා ආය යනවා එහෙම ඉන්න කෙනෙකුට ඩෙවලොප් වෙන අඩුයි. බාහිර කටයුතු කරන කෙනෙක් හැම වෙලෙම පිරිසත් එක්ක ගැටෙනවා, කතා බහ කරනවා. ඊට පස්සේ පිරිසක් එක්ක සාමූහිකව වැඩ කරන විදිහ ඉගෙන ගන්නවා. තනි පුද්ගලෙක් වශයෙන් දේවල් කරනව නෙමෙයි. ඒකට ගොඩාක් වෙලාවට මේ දැන් මෙතන උනත් ගත්තොත් ඔය කට්ටිය ටීම් එකක් ඉන්නවා. ඒතර එක්කෙනෙක් ඔයා මෙතනින් මගේ ප්‍රශ්න අහනවා, තව කෙනෙක් එහා පැත්තෙන් මේක බලන්න ඉඳලා අපි මේක අද ඔන්ලයින් නිසා හරි. මේක ඔෆ්ලයින් ඉවෙන්ට් එකක් වුණා නම් කොච්චර ඕගනයිසින් ප්‍රමාණයක් ඔයාලා කරනවද? මේක තමයි ඔයාලගේ එතනින් එළියට අරන් යන තැනට ඉතුරු වෙන්නේ. ඉතින් අන්න ඒ කාරණය වැඩි දියුණු කරගන්න ඒක ගොඩක්ම වැදගත් වෙනවා. මේ කියන්නේ යුනිවර්සිටි එකේ ඉන්න කෙනෙක් නිසා මම කියන්නේ යුනිවර්සිටි එකේ ඉන්න කෙනෙක්ට ඔය කලමනාකරණය කියලා කියන කාරණේ එතනින්ම තමයි එන්නේ. හැබැයි ගොඩාක්ම වැදගත් වෙනවා කාල කලමනාකරණය කියලා කියන්නේ ගොඩක් වැදගත්. ඒක තමයි නම්බර් 1 වෙන්නේ. ගොඩක් තැනකදී මොකද කලමනාකරණය තියෙන්න ඕන කොයි දෙයකට ගියාම. ඒකට මම පොන්චි දෙයක් හැදෙනවා. ඒකට මම පොන්චි දෙයක් එකතු කරන්නම්. මේ ගොඩක් වෙලාවට ඔය කාල කළමනාකරණය හා සම්බන්ධව ගත්තට පස්සේ විශ්වවිද්‍යාලේ ඉන්න ශිෂ්‍යයන්ගේ හිතේ පුංචි කිලිටක් තියෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු වලට බාධා වෙයිද විශ්වවිද්‍යාල කාලය ඇතුළත ව්‍යාපාරයකට ආරම්භ කරන්න හේතුව. අපිට ආරම්භ කරොත්. එතකොට මේ අධ්‍යාපනය සහ ව්‍යාපාර කියන එක ආකාර දෙකක් ශේෂ්ත්‍ර දෙකක තිබුණා වුණත් කොයි විදිහටද මේ දෙක කාලය කළමනාකරණය කරගත යුත්තේ? ඔබතුමාගේ අත්දැකීම් සමග අපි කැමති ඒ ප්‍රශ්නෙට පිළිතුරක් ලබා ගන්න. මොකද ගොඩක් අය අධ්‍යාපනය කියන එකත් කරන ගමන් තමයි ව්‍යාපාරයකට එන්න කැමැත්තක් තියෙන විශ්වවිද්‍යාලය ඇතුළතදීම. ඔව් ගොඩක් ස්තුතියි ඒ ගැන මතක් කරාට. කවින්ද ඇත්තටම අපි යුනිවර්සිටි එකේ ඉන්නකොට ඇත්තටම අපිට මැනේජ්මන්ට් පැත්ත ගැන ටිකක් කතා කරන්නේ. අපි ඔක්කොම සයන්ස් බෑග්ග්‍රවුන්ඩ් වල ඉන්න කට්ටියනේ. සයන්ස් ෆැකල්ටි වේවා, මෙඩිකල් ෆැකල්ටි, ඉන්ජිනියරින් ෆැකල්ටි, වෙට් ෆැකල්ටි, ඇග්‍රි ඒ කවුරු ගත්තත් සයන්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන කෙනෙක්. හැබැයි අපිට මැනේජ්මන්ට් ගැන තියරිටිකල් අපි ඉගෙන ගන්නේ නැහැ. ඒක මම දකින එක අඩුපාඩුවක්. අපිට පුළුවන් නම් මම හිතන්නේ දැන් යුනිවර්සිටි එකේ කට්ටියට තියනවද දන්නේ නැහැ මැනේජ්මන්ට් සම්බන්ධයෙන් උගන්වන යම්සි කොටසක් තියනවද කියලා මම දන්නේ නැහැ. ඒක තියෙනවා නම් අනිවාර්යෙන් ඉගෙන ගන්න. මැනේජ්මන්ට් කියලා කියන එක අපි ඉරවෙන එක තැනක්. සයන්ස් බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ගිහිල්ලා කෙනෙක් ව්‍යාපාර කරන්න පටන් ගන්නකොට අපි ඉරවෙන එක තැනක්. ඒක ගොඩක් දෙනෙක් පැන ගන්නවා. ඩිග්‍රී එක තියෙන කෙනෙක්. ඩිග්‍රී එක එයා MBA එකක් කරලා ඒක පැන ගන්නවා. MBA එක තියෙන නිසා MBA එකෙන් එයාට ඒ ගැන නොලෙජ් එක ගන්න පුළුවන්. හැබැයි එතකොට අපි මේ ව්‍යාපාර පටන් ගන්න කතා කරන්නේ අපි කැම්පස් එකේ ඉන්න අතරතුරනේ. කැම්පස් එකේ ඉන්න අතරතුර අපි ව්‍යාපාරය පටන් ගත්ත කියලා කවදාවත් ඔයාට අපහසු වෙන්නේ නැහැ. මොකද මම ඇත්තටම මම යුනිවර්සිටි එකත් එක්ක සම්බන්ධයි. මම නිතර එනවා යුනිවර්සිටි එකට. ඒකට මම මෑතක දැකපු දෙයක් තමයි අපේ කාලේ යුනිවර්සිටි එකේ හිටපු ගොඩ දෙනෙක් ව්‍යාපාර කරනවා කියන අදහස හිටපු අය නෙවෙයි හිටියේ. බහුතර දෙනෙක් හිටියේ ජොබ් කරනවා කියන තැන. හැබැයි මම ඇවිල්ලා දැන් අපි යුනිවර්සිටි එකට ඇවිල්ලා මම හම්බෙලා ඒ ඉන්න නංගිලා මල්ලත් එක්ක කතා කරනකොට ගොඩ දෙනෙක් කියන දේ තමයි මගේ අදහසක් තියෙනවා බිස්නස්මන් කෙනෙක් වෙන්න. නැත්නම් බිස්නස් වුමන් කෙනෙක් වෙන්න. මම මොනවාරි ව්‍යාපාරයක් කරන්න අදහස තියෙනවා. මට ජොබ් එකක් කරන්න යන්න අදහසක් නැහැ. හරි ඒක හරිම හොඳ දෙයක්. මම ඒක කියන්නේ යුනිවර්සිටි එකක් වශයෙන් ගත්තොත් එහෙම පේරාදෙනියේ අපේ ඔය ගතිය ටිකක් අඩුයි. මම ගොඩක් මම ස්පෝර්ට්ස් පැත්තේ ඉඳලා තියෙනවා. ඒ නිසා අපි ගොඩක් ඔය යුනිවර්සිටිස් වලට සම්බන්ධ වෙලා වැඩ කරලා තියෙනවා. ඒවට නිතර ගිහිල්ලා තියෙනවා. ඒ මිත්‍රයෝ ඉන්නවා. ඉතින් ඒ වගේ දේකට තියෙන දෙයක් තමයි අපි දන්නවා කොළඹ යුනිවර්සිටි එක, මොරටු යුනිවර්සිටි එක. ඊට පස්සේ ජාපුර සහ කැලණිය. ඔය යුනිවර්සිටි හතරම කොළඹවට තියෙන නිසා ඒකට වෙන ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඒකට හැම වෙලෙම හොඳට බලන්න ඩිග්‍රියක් ගන්නවත් එක ඩිග්‍රියත් එක්ක ඒකට තව මොන හරි ක්වොලිෆිකේෂන් එක හදාගෙන ඒකට එළියට එන්නේ. හරිද? ඉතින් අපිට තියෙන ඇඩ්වාන්ටේජ් එක තමයි මෙතන අපි ඉන්න තැනත් එක්ක හොඳ පරිසරයක් සහ හොඳ ක්‍රීඩා කරන්න පුළුවන් විවිධ දේවල් වල යෙදෙන්න පුළුවන් වටපිටාවක් හැදලා තියෙනවා. ඒකත් එක්ක අනිවාර්යෙන් ඇතුළේ ඉන්න අතරතුර යුනිවර්සිටි එක ඇතුළේ ඉන්න අතරතුර ඔයාට තියෙනවා නම් මොනම හෝ බිස්නස් අයිඩියා එකක් කරන්න ඒක හිමීට පටන් ගන්න. මම කිව්වේ සමහර වෙලාවට ඔයාගේ මේ ප්ලෑන් එක අවුරුදු ගානකට ඔයා ප්ලෑන් කරගන්න. අවුරුදු 3ක් අවුරුදු 5ක් වගේ ප්ලෑන් කරගන්න. හරි එතකොට මේකේ ඇතුළේ ඉන්න අතරතුර ඔයා සමහරලාට ඔයාගේ ව්‍යාපාරයේ ඉදිරි දැක්මට ඔයාට සමහරලාට ලක්ෂ 100ක විතර වගේ ලෝන් එකක් ඕන වෙනවා. ඔයාට වැඩේ කරන්න. දියුණු කරගන්න අවශ්‍ය නැහැ. හැබැයි ලක්ෂ 100 පටන් ගන්න තැනක කරන්න බෑනේ. එහෙමනම් මොකද කරන්න ඕන? ඉන්න අතරතුර අර මං කිව්වා බැංකුවත් එක්ක ගනුදෙනු කිරීම ආරම්භ කරන්න. ඒක ඔයාගේ බිස්නස් ප්ලෑන් එකේ පළවෙනි කොටස. එතනින් තමයි පටන් ගන්න. ඒකට ඔයාලට ලොකු කාලයක් ගත වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ ඒ අතරතුර අර මං කිව්වා වගේ
මම පළවෙනියටම තමන්ගේ ප්‍රොඩක්ට් එක අරන් ගිහලා මේක හොඳයි කියලා තව දෙනෙක් විකුණන්න හදනවට වඩා නැත්නම් අපි හිතමු මේක software එකක් කියලා. ඒ software එක ගත්තා වුණත් මේක හොඳ software එකක් මේක මෙතෙන්ද මම ගෙන ආපු කියලා මේක ගන්න කියලා කෙනෙකුට දෙනවට වඩා අර solution එක හොයන තැනට යන්න. දැනට තියෙන මොකද ලංකාවේ ගොඩාක් ප්‍රශ්න තියෙන තියෙනවා. ඒ ගැන අපිට තමයි හොඳටම පේන්නේ. යුනිවර්සිටි එකේ ඉන්න පිටිසට තමයි යෝග හොඳටම පේන්නේ. ඉතින් තමන්ගේ දැනුම පාවිච්චි කරලා ඒ කියන ගැටලුවට සොලියුෂන් එකක් දෙන එකේදී ඔයාලා සමහරවිට ලොකු රිසර්ච් එකක් කරන්න වෙයි. ඒ කියන්නේ ඒකේ ගොඩක් දේවල් වල සමහරට මේ ව්‍යාපාරය ආරම්භය වෙන්නේ ඔයා යුනිවර්සිටි එක ඇතුළේ ඉන්නකොටම ටක් ගාලා ගිහිල්ලා මොනවාරි දෙයක් හදලා දෙන එක නෙවෙයි. ඔයා මුලින්ම සෝෂල් රිසර්ච් එකක් කරන එක. එක හොඳ පොයින්ට් එකක් සෝෂල් රිසර්ච් එකක් කරලා මෙතන තියෙන අඩුපාඩු මොකද්ද මේකට සොලියුෂන් එක මොකද්ද කියලා හොයලා ඉවරලා ඒකට වගේ දැනුම පාවිච්චි කරලා යමක් ඩෙවලොප් කරන්න. ඒකට මම හිතන්නේ කිසිම විදියකින් වගේ ඇකඩමික් ලයිෆ් එකට ඒක බාධාවක් වෙයි කියලා. ඉතින් කාවින්ද අපු ප්‍රශ්නෙට උත්තරයක් හම්බුනක් දන්නේ නැහැ. හරි. එතකොට මේ අපි අහලා තියෙන විදිහට ඔබතුමාත් චෙස් ක්‍රීඩාවේ ප්‍රවීණෙක් ඒ වගේම අපේ විශ්වවිද්‍යාලයේ පුහුණුකරුවෙක් විදිහට වැඩ කරනවා අපි අහලා තියෙන විදිහට කාලයක්. එතකොට දැන් එතුමාගේ අත්දැකීම් එක්ක තමයි අපිත් සමග බෙදා හදාගත්තේ. එතකොට පෙරාදෙණිය විශ්වවිද්‍යාලය වගේ විශ්වවිද්‍යාලයක ක්‍රීඩා පහසුකම් තවත් විශාල විදිහට සංවර්ධනය වෙලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක අපට මිනිස්සුන් සමග ගැටෙන්න හැකියාවක් තියෙනවා. මොකද විශ්වවිද්‍යාලෙන් එළියට ආවිල්ලා අපි ගැටෙන්නේ බාහිර සමාජයත් එක්ක. ඉතින් එතුමාගේ අදහස් අපට ගොඩක් වැදගත් වුණා ඒ කියපු කතන්දරෙත් එක්ක. ඉතින් අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අයට විශේෂයෙන් මතක් කරන්න කැමතියි. අද ඔබට සිංහල මාධ්‍ය ඔස්සේ තමයි අපි වැඩසටහන සම්පූර්ණයෙන් මෙහෙවන්නේ සහ කරන්නේ. ඉතින් ඔබට තියෙන ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපි අවසන් විනාඩි 10 ඔබ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. ඊට අමතරව මෙතෙන් පටන් අපි ඔබට විවෘත කරන chat option එක හරහා ඔබට තියෙන ගැටලුවක් අපිට කසුන් දෙහිගම මහතා සමග විසඳලා දැනගැනීමේ හැකියාව ඔබට තියෙනවා. ඉතින් අපි හිතනවා ඔබට ගොඩක් ගැටලු තියෙනවා ඇති. ව්‍යාපාර ශාස්ත්‍රයේ දැනට ව්‍යාපාරයක් ආරම්භ කරලා මුල් අඩිතාලමේ ඉන්න කෙනෙක් වුණත් සහ හිතේ කොනක හරි ව්‍යාපාර අදහසක් තියෙනවා නම් ඔබටත් මොකක් හරි ගැටලුවක් ඇති එතුමගෙන් අහලා දැනගන්න. හරි. ඉතින් මම ඊළඟට ඔබතුමගෙන් අහන්න දැනගන්න කැමතියි. දැන් මේ ප්‍රශ්නේ ගොඩක් වැදගත් වෙයි මේ අද වැඩසටහනට සහභාගී වෙලා ඉන්න ගොඩක් දෙනෙකුට. ඔබතුමා දකින ආකාරයට මේ ලංකාවේ මන්දගාමීව තිබෙන අනාගතයේ දියුණු විය යුතු යයි ඔබ විශ්වාස කරන ශාස්ත්‍ර මොනවද? එතකොට දැනට මන්දගාමී ස්වභාවයේ තියෙන මොකද ඒ වගේ ශාස්ත්‍රයකට ගියොත් අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට ඒ වගේ ශාස්ත්‍රයක ප්‍රවීණෙක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් ඔබතුමා දකින ආකාරයට දැනට ශාස්ත්‍රයේ වැඩි එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක් විදියට අපි කැමතියි දැනගන්න දැනට ඒ වගේ ශාස්ත්‍ර තියෙනවද? එහෙම ශාස්ත්‍ර තියෙනවා නම් ඒ ශාස්ත්‍ර මොනවද කියලා. ඔව් කාමින්ද අතරම මේ අපි යෙදෙමින් ඉන්න ශේෂ්ත්‍රත් එක ගත්තට පස්සේ ලංකාවේ කෘෂිකාර්මික රටක් අපේ රට. ඒ කියන්නේ කෘෂිකර්මාන්තය අතින් ගත්තොත් සෑහෙන දේවල් ඩෙවලොප් කරන්න පුළුවන් දෙයක්. හැබැයි ලෝකේ මෑත කාලේ දැන් අපි ඉන්නේ කියන්නේ ඉන්ඩස්ට්‍රියල් ඒජ් එක කියන එක පහු කරලා ඉන්නේ. මම එනවාද ඔයාලට මොකද ඩ්‍රොප් වීමක් වෙනවද දන්නේ නැහැ නේද? හරි ගැටලුවක් නැහැ. හරි. ඕකේද? ප්‍රශ්නයක් නැද්ද? හරි. කියන්නේ සෑහෙන වර්ෂාපතනයක් තියෙන නිසා පොඩි ගැටලුවක් තියෙනවා මේ සිග්නල් වල. ඉතින් අපිට මේ වෙලාවේ මම දකිනවා වැදගත්ම දේ තමයි දැන් අපි ගොඩාක් වෙලාවට හිතමින් හිටියේ ඉන්ඩස්ට්‍රියල් ඒජ් එක සම්බන්ධයෙන්. හැබැයි දැන් ඇවිල්ලා තියෙන ඉන්ෆර්මේෂන් ඒජ් එකට අපි. ඒ කියන්නේ තොරතුරු තාක්ෂණයත් එක්ක. ඉතින් තොරතුරු තාක්ෂණය විශේෂයෙන් මම කියන්නේ මෙතන ඉන්න අනිවාර්යයෙන් මම දන්නවා ඉන්ජිනියර්ස්ලා සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය. ඉතින් එහෙම අයට සහ ලංකාව තුල මම හිතනවා රටක් වශයෙන් අපි ඩෙවලොප් වෙන්න ඕන නම් මම ඉස්සෙල්ලා කිව්වා ලංකාව ඇතුළට අපි ඩොලර්ස් ගේන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපට පුළුවන් වෙන්නේ මේ රට ඉහළ මට්ටමකට ගේන්න. දැන් තියෙන මේ ණයබරෙන් නිදහස් වෙලා. එහෙමනම් රට තුලට ඩොලර්ස් ගේන්න නම් දැන් සිංගප්පූරුවට වෙලා තියෙන්නේ මොකක්ද? සිංගප්පූරුවට වෙලා තියෙන්නේ සිංගප්පූරුවේ කිසිම දේවල් තිබුණේ නැහැ. හැබැයි ඒ කට්ටිය සම්පූර්ණ එක ටෙලිකමියුනිකේෂන් හබ් එකක් කරලා තියෙන්නේ. ඉතින් IT පැත්ත ගත්තොත් එහෙම සිංගප්පූරු තමයි ලෝකයේ අංක 1ට තියෙන්නේ. එතන තමයි හොඳම IT කම්පැනිස් දැන් තියෙන්නේ. ඉතින් ඒ වගේ දෙයක් අපිට පුළුවන් නම් ලංකාව තුල හදන්න මේ ඉන්න පිරිසට එකතු වෙලා මොකද මම දන්නවා පෞද්ගලිකව මෙතන සමහර දෙනෙක් මම අඳුරන ඉන්න යුනිවර්සිටි එකේ ලංකාවේ ඇතුළේ ඉඳගෙන ලංකාවෙන් එළිය දෙන කම්පැනිස් වලට
පාර්ට් ටයිම් වැඩ කරන අය ඉන්නවා. මේ විදිහට යුනිවර්සිටි ඇතුළේ ඉන්න අය මම දන්න අය. ඒ ආකාරයෙන් ඔබට පුළුවන් නම් මොකද අපි මොන නිෂ්පාදනය කරා වුණත් අපි මොන ක්ෂේත්‍රයට ගියා වුණත් ඒකට ඉල්ලුමක් තියෙනවා. සහ මම පෞද්ගලිකව කැමති අපිට ඒක එක්ස්පෝර්ට් කරන්න පුළුවන් නම් රට යවන්න පුළුවන් නම් මොකද රට යවලා අපිට විදේශ විනිමය ලංකාවට ගේන්න පුළුවන් නම් ඉතින් එහෙම ක්ෂේත්‍රයක IT පැත්තේ මම දකිනවා ඩෙවලොප්මන්ට් කරන්න සෑහෙන හොඳ ක්ෂේත්‍රයක්. ඒක එක පැත්තකින් කෘෂි කර්මාන්තය කියන ගත්තට පස්සේ කෘෂි කර්මාන්තයත් අපි තාම කරගෙන ඉන්නේ අර අපි කියනවා අර යල් පැන ගිය ක්‍රමවේදත් එක්ක. හැබැයි අපිට පුළුවන් නම් ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න මම දැකලා තියෙනවා ගොඩක් ඊශ්‍රායලයේ කියන රට ගත්තොත් මේ මෑත කාලේ ගොඩ දෙනෙක් කතා කරනවා ඊශ්‍රායලයේ කියන රට ගත්තොත් එහෙම කෘෂි කර්මාන්තයට ගොඩාක් දේවල් හඳුනා දුන්න රටක්. විවිධ තාක්ෂණික කියන්නේ සිම්පල් මෙතඩ්ස් ලොකු දේවල් නෙමෙයි. හරිද? එතකොට අපි අපේ රට ගත්තොත් අපේ රටේ කොහේ මොන නිකන් ඇටයක් වැටුණත් ඒක පැලවෙනවා. එහෙමනම් අපිට ඉංජිනේරුවරු අවශ්‍යයි. හරි සිවිල් ඉංජිනේරුවරු මෙතන ඉන්නවා. මම කියන්නේ ඒකට ගිහිල්ලා වගාව කරන්න පටන් ගන්න කියලා. නමුත් අපිට මේ පැත්තේ යම්සි ඩෙවලොප්මන්ට් කරන්න පුළුවන්. මෙකැනිකල් ඉංජිනේර්ස්ලා ඉන්නවා. ඒතර මෙකැනිකල් ඉංජිනේර් කෙනෙක්ට තමන්ගේ යම්සි ආකාරයක හදන්න පුළුවන් මැෂින්ස්. ඒ කියන්නේ ඒකෙන් සමහරලාවට අමුද්‍රව්‍ය ටික පාවිච්චි කරලා නිෂ්පාදනයට යනකොට මැද යම්කිසි අඩුපාඩුවක් කියන්නේ වැඩි ප්‍රමාණයක අපතෑමක් සිද්ධ වෙනවා. මේ අපතෑම අඩු කිරීම වගේ දෙයකට. ඒ පැත්ත ඩෙවලොප් කරන්න පුළුවන්. ඊට පස්සේ රටක සංවර්ධනය අපේ මේ මහාචාර්යතුමා තින්න නිසා ඒක සෑහෙන වැදගත් වෙයි. ඉතින් රටක සංවර්ධනය කියලා කියන්නේ ට්‍රාන්ස්පෝර්ටේෂන් එක සෑහෙන ඉහළින් තියෙන්න ඕන. අහලා තියෙනවද දන්නේ මැලේසියාව රට සංවර්ධනය කරනකොට කරලා තියෙන්නේ රටේ උතුර සිට දකුණට ඊට පස්සේ නැගෙනහිර සිට බටහිරට හයිවේස් දෙකක් හදලා තියෙනවා. ඔය හයිවේ දෙක හැදුවට පස්සේ කියන්නේ ගමනාගමනයේ පහසුවෙදී මොනවද අපි නිෂ්පාදනය කරත් අපි නිෂ්පාදනය කරපු දේ ගිහිල්ලා වෙළඳපළට හරි කිසියම් තැනකට දෙන්න හැකියාවක් තියෙනවා. එහෙම දෙන්න නම් හොඳ ගමනාගමන පද්ධතියක් තියෙන්න ඕන. ඉතින් ඒ පැත්ත ගත්තොත් ඒ ශේෂ්ත්‍රයේ සෑහෙන ඩෙවලොප්මන්ට් ප්‍රමාණයක් සිද්ධ වෙයි ඉදිරියට. ඉතින් ඒක ගොඩක්ම අපේ සිවිල් ඉංජිනේර්ස්ලට වැදගත් වෙයි. ඒ සම්බන්ධයෙන් කතා කරොත් ඉතින් හොඳම දේවල් ටික මම දකින්නේ කෘෂි කර්මාන්තය IT ෆීල්ඩ් එක සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න පුළුවන් නම් සෞඛ්‍ය පැත්තේ සෑහෙන ඩෙවලොප්මන්ට් මොකද ලෝකයක් විදිහට වර්තමානයේ අපි සෑහෙන අපෞසාවයට පත්ලා තියෙන තැනක් තමයි මම හිතන්නේ මේ පාර නෙවෙයි ඊට කලින් පාර ආපු කොවිඩ් එකත් එක්ක ගොඩ දෙනෙක්ගේ නව නිපැයුම් එළියට ආවා. සමහර දෙනෙක්ගේ අලුත් ෆේස් මාස්ක් ආවා. තව සමහර කෙනෙක් දුර ඉඳලා ලෙඩෙක් බලන්නේ කොයි වගේ විදිහටද ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන් ඉන්ස්ට්‍රුමන්ට්ස් එකට ඩෙවලොප් කරා. ඉතින් ග්ලව්ස් සමහර අය ඩෙවලොප් කරලා තිබුණා. ඉතින් අපේ දේශීය වෛද්‍ය ක්‍රමවේද භාවිතා කරලා ඒකත් සම්බන්ධ කරලා ඉතින් මෙන්න මේ දේවල් එකට එකතු කරගෙන අපට යන්න පුළුවන් නම් IT ශාස්ත්‍රය, සෞඛ්‍ය ශාස්ත්‍රය, ගමනාගමන ශාස්ත්‍රය සහ කෘෂි කර්මය කියන ශාස්ත්‍ර හතර මට පේන විදිහට ඩෙවලොප් කරන්න පුළුවන් නම් අපට ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි ඉදිරියට. හරි. හොඳයි. ලොකු පැහැදිලි කිරීමක් ලැබුණා මේ ප්‍රශ්නෙට. ඉතින් ඊළඟ ප්‍රශ්නේ ඇත්තට මේක ප්‍රශ්නයක් කියලා කියන්න බෑ. අපි කැමති ඔබතුමාගෙන් ඒක අදහසක් විදිහට විමසන්න. අපි මේ සංගමයේ විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා තුළ එයාගේ මානසිකත්වයේ ගොඩනගන්න ව්‍යාපාරයක ව්‍යවසායික අදහසක් ඔස්සේ තමන්ගේ ඒ ව්‍යවසායික අදහස ව්‍යාපාරයක් දක්වා දියුණු කරන්නේ කොහොමද? ඒ සඳහා මඟ පෙන්වන්නේ කොහොමද? ශාස්ත්‍රීය ප්‍රවීණයන් සමග අත්දැකීම් බෙදාගෙන ඒකට අවශ්‍ය මාර්ගය තමයි අපි එලිපෙහෙලි කරමින් යන්නේ ඉදිරියට. ඉතින් මේ වගේ වැඩසටහන් ඔස්සේ අපි ඉදිරියට කරගෙන යද්දී ගොඩක් වෙලාවට අපි දන්නවා මේ වෙනකොටත් ශ්‍රී ලංකාව වගේම ලෝකෙත් ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා පාසල් කාලය තුලම ශිෂ්‍යයා ව්‍යවසායකයෙක් බවට පත් වෙන. එහෙම නැත්නම් උසස් පෙළ විභාගයෙන් ඉවර වෙලා ගොඩක් විශ්වවිද්‍යාලයට එන්න බැරි පිරිස ව්‍යාපාරික නැත්නම් ව්‍යවසායික අදහස් ඔස්සේ ඉස්සරහට යනවා. එතකොට මම දැනගන්න කැමතියි ඔබතුමාගෙන් දැන් අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ විදිහට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඔස්සේ උපාධියත් රැගෙන
බාහිර සමාජයට ගිහිල්ලා අපි කොහොමද ව්‍යවසායක අදහසක් ඔස්සේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් අනිත් ව්‍යවසායකයන්ට සාපේක්ෂව අපි විශ්වවිද්‍යාල ශිෂ්‍ය විදිහට අපි කොයි වගේ දෙයක්ද රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න වගේම අපි සමාජ ආර්ථික වශයෙන් ගොඩනගන්න කොයි වගේ පිටිවහලක්ද අපෙන් වෙන්න ඕන කියන එක අපි කැමති ප්‍රශ්නයක් නෙවෙයි. අතර ඔබතුමාගේ අදහස් විමසන්න බාහිර සමාජයෙන් බිහිවන ව්‍යවසායකයන්ට සාපේක්ෂව විශ්වවිද්‍යාල ශිෂ්‍ය විදිහට කොයි වගේ බලපෑමක්ද රට වෙනුවෙන් කරන්න පුළුවන් කියන කාරණේ. ඇත්තටම ඒකෙදි මම මේ නැවත වතාවක් ඇත්තටම රජයේ පැත්තට මගේ කියන්නේ කෘතඥතාවය යොදවන්න ඕනේ. මොකද හේතුව දැන් අපි යුනිවර්සිටි එකේ ඉන්නකොට නැත්නම් අපි ඉස්කෝලේ කාලේ පවා අපිට මේ තාක්ෂණ විෂයන් කියලා විශේෂ ශාස්ත්‍රයක් තිබුණේ නැහැ. තාක්ෂණ විශේෂ ශාස්ත්‍රය කියලා කියන එක බැලුවොත් එහෙම දැන් කාලේ තියෙන විශේෂ ශාස්ත්‍රත් එක බලනකොට science for technology. හරි. ඒකට මේ වගේ ශාස්ත්‍ර වලින් කරලා තියෙන්නේ ගොඩක් මේ විෂය අතුලට උගන්වනවා වෙනුවට ඒ විෂය භාවිත ගැන තමයි ගොඩක් කතා කරලා දෙන්නේ. කියන්නේ මේ අපි හිතමු කෙමිස්ට්‍රි ගැන කතා කරොත් නැත්නම් ඉන්ජිනියරින් ගැන කතා කරොත් නැත්නම් ෆිසික්ස් ගැන කතා කරොත් මේක භාවිතා කරන්න කොයි පැත්තටද කියලා ටිකක් කතා කරලා තියෙනවා වැඩිපුර. කියන්නේ විෂය ගොඩක් කලාට science for technology නැත්නම් අපි කතා කරන තාක්ෂණ වේදේ විෂයන් තෝරා ගන්න පිරිස සමහර ලාවට ඒ කට්ටිය මේ විෂය ශාස්ත්‍රය කියන්නේ අපි තුමු ඉන්ජිනියරින් එන්ද නැත්නම් මෙඩිසින් එන්ද සිලෙක්ට් කරගන්න විභාගයට සහභාගී වුණොත් සමහර ලාවට ඒ කඩේම පැන ගන්න බැරි වෙන්න පුළුවන් කට්ටිය වෙන්නේ. ගොඩක් වෙලාවට මට හිතන දේ සමහරට science for technology කරන පිරිස නැත්නම් තාක්ෂණ වේදය කියලා කියන කොටසෙන් අර සමහර විභාගයේ මැද මට්ටමට පාස් වෙලා කොහෙටවත් යන්න නැතුව ඉර වෙන තැනට වඩා ඒ කට්ටිය හම්බෙලා තියෙනවා. ඒ කට්ටිය ආස කරන විශේෂ ශාස්ත්‍රයක්. ඒ විශේෂ ශාස්ත්‍රෙත් එක්ක ඒ කට්ටියට ඉදිරියට ඉගෙන ගන්න යන්න පුළුවන්. ඒ කියන්නේ science for technology පැත්ත ගැන සහ මම කියන්නේ තාක්ෂණ වේදේ පැත්ත කතා කරොත් ඒක හොඳ ප්‍රවණතාවයක්. තාක්ෂණ වේදේ කියන විශේෂ ශාස්ත්‍රය උගන්වන්න ආපු එක සම්බන්ධයෙන්. ඉතින් මෙතන ඉන්න පිරිසත් එක්ක කතා කරනකොට නැත්නම් අපි යුනිවර්සිටි එක ඇතුළේ ඉන්න පිරිසත් එක්ක කතා කරොත් අතරම මෙතන තමයි ක්‍රීම් එක ඉන්නේ. අපි දන්නවා විභාගයට පාස් වෙන ප්‍රමාණයෙන් කොච්චර අඩු ප්‍රමාණයක්ද පාස් වෙන්නේ. ඒ පාස් වෙන ප්‍රමාණය කී දෙනෙකුට යුනිවර්සිටි එන්න හම්බ වෙන්නේ. ඒ යුනිවර්සිටි එකේනු යුනිවර්සිටි එක ඇතුළේ ඉන්නකොට අපිට කරන්න තියෙන ලොකු කාර්යභාරයක් තියෙනවා. එළියේ තියෙන සමාජයට ගොඩාක් හොඳ දේවල් අරන් යන්න. මම ඉස්සෙල්ලා කිව්වා වගේ යුනිවර්සිටි එකක වඩා ඩිග්‍රී එකක් තියෙනවා නම් යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නම් ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක් නම් අපිට පිළිගැනීමක් තියෙනවා. රට තුළ පිළිගැනීමක් තියෙනවා. රට තුළ වගේම රටෙන් එළියට ගියාමත් ලොකු පිළිගැනීමක් තියෙනවා. ඉතින් ඒක එතනින්ම පටන් ගන්නවා. ඒතර අපි යමක් කිහිල්ලා කතා කරොත් අපි යමක් කිව්වොත් එම ඒ සම්බන්ධයෙන් පිළිගැනීම වැඩි. ඒ කියන්නේ අපි මොනම් හෝ විශේෂ ශාස්ත්‍රයක කෙනෙක් නිකන් ගිහිල්ලා කතා කරනවා වගේ නෙමෙයි. දැන් ඔයා ගිහිල්ලා කිව්වොත් එම මෙතන මේ විදිහට බොක්ක හදන්න එපා කියලා. ඔයා සිවිල් ඉන්ජිනියරින් කරලා තිබ්බ කෙනෙක් නම් ඒ කට්ටිය අහනවා ඒක ටිකක්. ඇයි එහෙම කියන්නේ කියලා කියන්නේ. හරිද? එතකොට අපට සමාජයට යම්කිසි බලපෑමක් කරන්න පුළුවන්. ඔයාට ව්‍යාපාරයක් හෝ මොනවා හරි දෙයක් අපි ආරම්භ කරනවා නම් යුනිවර්සිටි එක ඇතුළේ ඉඳලා යුනිවර්සිටි එකෙන් ඉන්න වෙලාවෙම ආරම්භ කිරීමේ ඔයාට හම්බ වෙන ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. අර ගොඩාක් වෙලාවට ඔයාට ෆයිනෑන්ෂල් බෑක් කරන පාර්ට් එක ඔයාට හම්බ වෙයි. සහ ඉදිරියට මම කිව්වා අපි වැඩසටහන් ප්‍රමාණයක් අපි ප්ලෑන් කරන් තියෙනවා. ඉතින් මේ ඇතුළේ ඉන්න හොඳ දැනුමක් තියෙන සහ හොඳ අරමුණක් තියෙන හොඳ බිස්නස් අයිඩියාස් තියෙන අයට දැනට යුනිවර්සිටි එකෙන් අවුට්ලා ඉන්න හොඳ පිරිසක් ඉන්නවා. කියන්නේ අවශ්‍ය වෙලාවක උදව් කරන්න පුළුවන්. ඔයාලට තියෙන ගැටලුවකට උදව් කරන්න පුළුවන්. ඊට පස්සේ දැනට තියෙන සමහරවක් බිස්නස් අයිඩියා එක හොඳ නම් අපේ කැම්පස් එකේම ඉන්න අයියා කෙනෙක් හරි අක්කා කෙනෙක් එක්ක හරි සම්බන්ධ වෙලා ඔයාගේ තියෙන ඒ ව්‍යාපාරික අදහසට ඒ කට්ටිය මූල්‍යමය දායකත්වයක් දීලා ඔයාට ඒක කරන්න යන්න පුළුවන්. ඉතින් ඒ වගේ වැඩ පිළිවෙලක් අපි කරන්න බලාපොරොත්තු වෙන ඉදිරියට. ඉතින් ඒ නිසා මේක තමයි හොඳම තැන. යුනිවර්සිටි එකේ ඉන්න කෙනෙකු තමයි හොඳම තැන. ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් කරන්න හොඳම තැන යුනිවර්සිටි එක. තමන්ගේ මිත්‍රාදීන් එක එකතුලා සමහරලාවට නිකරුණේ කාලය ගත කරන වෙනුවට පොඩි බිස්නස් අයිඩියාස් ගැන හිතලා බලන්න. මොකද අවුරුදු 18 25 කියලා කියන්නේ අපට සෑහෙන දෙයක් වෙනස් කරගන්න පුළුවන්. අනිත් එක ඒ අවුරුදු කාලය අපි තුන් 20 25 කියලා කියන අවුරුදු 5ක කාලය. ඔය අවුරුදු 5ක කාලය ඔයා කරන්නේ මොකද්ද? ඔයා කොයි විදිහටද හැසිරෙන්නේ කියන එක මත ඔයාගේ ඩිසිෂන්ස් මොන වගේද කියන එක මත ඔයා කොයිතරම් දුරට කැප වෙනවද කියන එක මත ඔයාගේ ජීවිතයේ ඉදිරි අවුරුදු 40 50 තීරණය වෙනවා. නිසා ඔය අවුරුදු 5ක කාලය
හරිම වැදගත්. ඒ අවුරුදු 5ක කාලේ ඔයා ගන්න ගැම්ම, ඔයා ගන්න ඩිසිෂන් සහ ඔයාගේ කැපවීම ඉතිරි අවුරුදු ටිකේදී ඔයා ඉන්නේ කොහෙද කියලා කියන එක තීරණය කරනවා. ඒ නිසා මම හිතනවා එතනින් පටන් ගන්න විතර තමයි හොඳම තැන. හරි. ඉතින් මම හිතනවා අපේ අද ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටම හොඳ මොටිවේෂන් එකක් හොඳ ආසාවක් ඇති වෙන්නේ නැති ව්‍යාපාර ශාස්ත්‍රයේ සම්බන්ධව. ඉතින් ඊළඟ ප්‍රශ්නේ අත්‍තරම කෙලිම ඍජු ප්‍රශ්නයක් විදිහට තමයි ඔබතුමාගෙන් මම යොමු කරන්නේ. ඉතින් අපි ව්‍යාපාරයක් පටන් ගන්නකොට මූලික අවස්ථාවේදී කියන්නේ ආරම්භක අවස්ථාවේදී බැංකුවෙන් ණයක් ලබා ගත යුතුද? ලබා ගන්නව නම් ඒ බැංකුවෙන් ණය ලබා ගත යුත්තේ මොන අවස්ථාවේද? එහෙම අවස්ථාවක් තියෙනවද? එතකොට ඔබතුමා මම හිතන්නේ ව්‍යාපාර ශාස්ත්‍රයේ කාලයක් තිස්සේ හිටපු ප්‍රවීණයෙක් නිසා එහා සම්බන්ධ හොඳ අත්දැකීම් ඇති. එතකොට අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න බැංකුවෙන් ණය ලබා ගත යුතුද? ඒ මොන අවස්ථාවේද? ඇත්තටම මේ ඒකට තමයි යමක් ඇඩ් කරන්න ඕනේ. කියන්නේ මේ අපි ඊළඟට මම දැකලා තියෙන දෙයක් තමයි අපි ගොඩ දෙනෙක් පොත්පත් කියවන ටිකක් අඩුයි. පොත්පත් කියවන තමන් ව්‍යාපාරිකයෙක් වෙන්න අදහසක් තියෙන කෙනෙක් නම් පොත්පත් කියවන්න. ඒ ඔන්ටර්ප්‍රනර්ෂිප් එක සම්බන්ධයෙන් තියෙන පොත්පත් තියෙනවා. ඒවා කියවන්න ඒකෙන් ඔයාලට ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන්. ඉතින් ලෝකේ ඉන්නවා රොබර්ට් කියෝසාකි කියලා ආර්ථික විශේෂඥයෙක් සහ සෑහෙන මේ පොත් ලියපු ලෝකේ ප්‍රසිද්ධ වුණ චරිතයක් ඉන්නවා රොබර්ට් කියෝසාකිගේ පොත්වලදී ඔය කාරණේ කතා කරනවා. ඒ කියන්නේ බැංකුව තියෙන්නේ අපට උදව් කරන්න. ඒ කියන්නේ ඔයාලට සල්ලි තිබ්බා කියලා ඔයාගේ සල්ලි සම්පූර්ණයෙන්ම දාලා ව්‍යාපාරයක් පටන් ගන්න එපා. නැත්තම් මොනෑම හෝ දෙයක් මිලදී ගන්නත් එපා. හරිද? එයා කියන්නේ අපි හොඳ බිස්නස්මන් කෙනෙක් නැත්නම් අපි හොඳ ව්‍යාපාරිකයෙක් නම් නැත්නම් අපි හොඳ දැක්මක් තියෙන කෙනෙක් නම් කළ යුත්තේ බැංකුවේ මුදල් ගන්න. ඒ මුදල් ඔයාගේ ව්‍යාපාරයට ආයෝජනය කරන්න. හරිද? ඔන්න ඔය රූටින් එකේ යන්න පුළුවන්. ඒක මගේ පළෙන්ට බැංකුවත් එක්ක හොඳ අපිට මම හිතන්නේ තියෙන එක අඩුපාඩුවක් තමයි අපේ මේ අපි කියනවා අපේ මේ මුදල් කළමනාකරණය සම්බන්ධයෙන් අපි ඉගෙන ගන්න අඩුයි. ඒක මටත් තිබුණා. මට ලොකු ගැටලුවක් වුණා. ඒ කියන්නේ අපි කොච්චර දේවල් කරා වුණත් අපි මුදල් කළමනාකරණය අතින් ගත්තොත් අපේ දෙමෝපියන් එක්ක සංසන්දනය කරොත් ටිකක් අපි පල්ලෙහැන් ඉන්නේ. මොකද අපි දන්නවා අපේ අම්මලා අපේ අප්පච්චිලා ගත්තොත් එහෙම ඒ කට්ටියට හම්බ වෙන සමහරට මම දන්නේ මෙතන ඔයාලගේ කොහොමද කියලා කියන එක. ඉතින් මම කතා කරන්නේ මගේ අත්දැකීම් එක්ක. ඉතින් ඒ කට්ටියගේ තියෙන සමහර ඒ තියෙන සැලරි එක අරගෙන ඒ සැලරි එකෙන් තියෙන සියලුම වියහියදන් ටික හරියාකාරයෙන් කවර් කරනවා. හරිද? එතනින්ම මේ කට්ටිය හරියාකාරයට තමන්ගේ මේ මූල්‍ය කළමනාකරණය මූල්‍ය සාක්ෂරතාවය කියන එක හදා ගන්නවා. ඒක හරි වැදගත් අපිට මේ ශාස්ත්‍රයේ ව්‍යාපාරිකයෙක් වශයෙන් ඉස්සරහට යනවා නම් අනිත් එක ව්‍යාපාරිකයෙකුට ඒ මූල්‍ය සාක්ෂරතාවයේ නැහැ කියලා කියන එක බැංකුව ඉස්සරහට ගිය ගමන් පේනවා. හරිද? ඒ කියන්නේ ඔයා කොයිතරම් ඒ කියන්නේ බැංකුවට තරනකොට කියන්න පුළුවන් රයිට්. මෙයාට අපි ණය දෙන්නේ නැහැ. මෙයාට අපි ණය දෙනවා කියන එක. ඒ කියන්නේ ඔයා කොච්චර හොඳ කෙනෙක් වශයෙන් ඔයා මාකට් කරත් ඔයාගේ බැංක් ස්ටේට්මන්ට් එක ඔයාගේ ක්‍රිප් රිපෝට් එක තමයි ඔයාගේ අපි අර කතා කරන ප්‍රගති සහතිකය කියලා කියන්නේ. දැන් අපි ඉස්සර ඉස්කෝලේ යන කාලේ වාර විභාගයෙන් පස්සේ මහාට ගුරු දෙගුරු රැස්වීමක් ඉස්සරහට ගෙනල්ලා මොන රිපෝට් එක දීලා ඔන්න පුතා ඉන්නවා පුතා මේවට මෙහෙම ලකුණු ගන්න තියෙනවා නැත්නම් රිපෝට් එකේ දාලා තියෙනවා මෙච්චර දියුණු වෙන්න ඕන මේ ශේෂ්ත්‍රය වර්ධනය කරගන්න ඕන කියලා. ඔන්න ඔය රිපෝට් එක තමයි කැම්පස් එකකින් එළියට අවුට් වෙලා ඔයා රියල් වර්ල්ඩ් එකට එනකොට ඔයාගේ රිපෝට් එක වෙන්නේ ඔයාගේ බැංක් ස්ටේට්මන්ට් ඔයාගේ ක්‍රිප් රිපෝට් කොහොමද කියලා කියන්නේ. හරිද? ඒකයි මම කියන්නේ දැන් ලංකාවේ මේ කාර්ය නැතුණත් දැන් පිටරට ගත්තොත් එහෙම ගොඩක් වෙලාට ඒකට ක්‍රෙඩිට් කාඩ් එකක් දීලා ඉවරලා ළමයි පොඩි කාලේ ඉඳලා හුරු කරනවා. ඒ ක්‍රෙඩිට් කාඩ් එකේ හරියාකාරයෙන් Tamanට එන සියලුම බිල් ටික ගෙවාගෙන යන්න නියමිත කාලෙවලදී ඒ බිල සෙටල් කරන්න ෆෝන් බිල් වෙන්න පුළුවන් නැත්නම් ඉස්කෝලේට පේ කරන්න තියෙන පේමන්ට් වෙන්න පුළුවන්. ඒ සියලුම දේවල් ටික Tamanටම වියදම් කරගන්න ආකාරයේ Tamanගේ ඉන්කම් එකට ගැලපෙන විදිහට Tamanගේ එක්ස්පෙන්සස් මැනේජ් කරන ආකාරය ගැන ඒකට පුරුදු කරනවා. අපේ ලංකාවේ ටිකක් ඕක අඩුයි. ඉතින් අන්න ඒක ඉතාමත් වැදගත් හදාගන්න එක. ඒක තිබ්බොත් මම අනුමත කරන්නේ බැංකුවකට යන්න කියන කාරණේ බැංකුවක් නැතුව ඔයා පටන් ගන්න යන එක ටිකක් අමාරුයි කියන කාරණය. ඉතින් හැබැයි බැංකුවකට යනවා නම් ඔයා අර කරුණු ටික
සපුරලා තියෙන්න වෙනවා. ඔක තමයි ඒ ප්‍රශ්නෙට මම හිතන්නේ ළඟින් යන උත්තරයක් හම්බෙන්න ඇති. එලින්ම උත්තරයක් හම්බ නැතත්. හරි බොහොම ස්තුතියි ප්‍රශ්නෙට පිළිතුරු ලබා දුන්නට. හරි ඉතින් අපි කාල වේලාවත් අපෙන් කෙමෙන් යන නිසා අපි අවසාන ප්‍රශ්නේ විදිහට අපි ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහන. ඉතින් ඒත් එක්කම අපි අද දවසේ සම්බන්ධ වෙලා ඉන්න හැමෝටම කියන්න කැමතියි ඔබේ සිතේ තිබෙන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේක තමයි හොඳම අවස්ථාව. ශේෂ්ත්‍රී ප්‍රවීණෙක් ඔබත් සමග සම්බන්ධ වෙලා සිටිනවා සිංහල මාධ්‍ය ඔස්සේම ඔබට සියලුම දැනුම ලබා දීම සඳහා ඉතින් ඔබට තියෙන ගැටලුවක් අනිවාර්යයෙන්ම ඔබට chat option එක ඔස්සේ අපත් සමග බෙදා හදා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම කැමතියි ඔබතුමාගේ අවසාන ප්‍රශ්නය විදිහට අහන්න. අවසාන වශයෙන් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන නව විශ්වවිද්‍යාල සිසුන්ට ඔබතුමාගෙන් දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? මොන වගේ පණිවිඩයක්ද තියෙන අලුතින්ම ව්‍යාපාරයක් පටන් ගන්න අදහසක් තියෙන කෙනෙකුට? මම හිතන්නේ අපි මේ ප්‍රශ්නෙට දැන් තැන් වලදී ටික උත්තර දුන්නා. මම ඒක ආය පාරක් සාකච්ඡා කරලා ඉදිරිපත් කරන්න. ඉතින් පළවෙනිටම දෙන්න ඕන කාරණේ තමයි තමන්ට හොඳයි කියලා හිතන ප්‍රොඩක්ට් එක යන්න එපා. ඉතින්දි ගොඩක් වෙලාවට අසාර්ථකයි. සමාජයේ දැනට පවතින මොනියම් හෝ ගැටලුවක් බලන්න, ඒ ගැටලුවට පිළිතුරක් හොයන්න. ඒ පිළිතුරට ඔයාගේ දැනුම පාවිච්චි කරලා යම්කිසි පිළියමක් මේ ගැටලුවට පිළියමක් හදන්න. ඒක තමයි ඔයාගේ ප්‍රොඩක්ට් එක වෙන්නේ. මම කියන්නේ ඒක ෆිසිකල් යෝවා හදන ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් IT ශාස්ත්‍රයේ ඉන්න කෙනෙකුට ඔයා හදන software එකක් වෙන්න පුළුවන්. ඔයා ඩෙවලොප් කරන මොකක්ද ප්‍රෝග්‍රෑම් එකක් වෙන්න පුළුවන්. මේ මොනද ඒ වුණත් පළවෙනිටම ඔයාගේ හිතේ තියෙන ඔයා ආස කරන මේක නියමයි කියලා ඔයා ඩෙවලොප් කරලා දුන්නට වැඩක් නැහැ. මොකද එළියේ ඒකට උවමනාවක් නැත්තම්. සමහරට ඔයා දුන්නට පස්සේ ඒ කට්ටිය අතර උවමනාවක් ඇති වෙයි. හැබැයි ඒක ඇති වෙයි. අපි කියන්න දන්නේ නැහැ. හැබැයි දැනට තියෙන ගැටලුවකට ඔයා පිළිතුරක් හෙව්වොත් ඒ කියන්නේ දැනට තියෙන ගැටලුව කියලා කියන්නේ අනිවාර්යෙන් ඒ වෙලාවේ අවශ්‍යතාවයක් තියෙන දෙයක්. ඒ අවශ්‍යතාවයට ඔයා තමයි දීලා තියෙන පිළිතුර. අන්න ඒක හරි වැදගත්. ඒ නිසා පළවෙනිටම ඔයාගේ බිස්නස් අයිඩියා එක කොයිතරම් දුරට වර්තමානයේ දැනටත් පවතින ගැටලු වලට ගැලපෙන දෙයක්ද නැත්නම් ඒකට කොයිතරම් දුරට පිටුවහලක් කරන්න පුළුවන්. ඔයාලට සපෝට් එකක් දෙන්න පුළුවන් දෙයක්ද කියන එක බලන්න. මොකද මම දැක්ක කිහිප දෙනෙක්ම මේ වෙනකොට අර කුණු ප්‍රතිශක්තිකරණය සම්බන්ධයෙන් අලුත් නිර්මාණ ඉදිරිපත් කරලා තිබුණා. ඒක මේ වෙලාවේ ලංකාවේ තියෙන ගැටලුවක්. ඒකට හොඳ පිළියමක් ඉදිරිපත් වුණොත් ඒකට ලොකු දෙයක් කරන්න පුළුවන්. පිටරටවල වල ඒ කුණු අරගෙන විධිමත් ආකාරයක ප්‍රතිචක්‍රීකරණය කරලා ඒකෙන් ශක්තිය ඉදපදලා ඒකෙන් විවිධාකාර කාර්යයන් කරගන්නවා. ඉතින් අන්න ඒ වගේ දේවල්. අන්න එතෙන්න ඔබගේ නිර්මාණය දියුණු කරන්න. පළවෙනිටම වැදගත් වෙන්නේ කොලේ පෑනයි අරන් ඔයා සමාහට වාඩිලා ඔයා ලියන දේ වෙන්න පුළුවන්. හරිද? ඒ ලියලා හරියට හදාගන්න අතරතුර තමයි මම කිව්වේ බැංකුව එක්ක තියෙන සම්බන්ධතාවය නැති කරගන්න. බැංකුවත් එක්ක සම්බන්ධතාවය නැති කරගෙන අර මම කිව්වා වගේ කරන්ට් account එකක් හදලා කරන්ට් account එකේ transaction පොඩ්ඩක් අරන් යන්න. උදාල් දාණයව සමහරට වාගේ තියෙන වාගේ මේ බැංක් එකේ තියෙන සල්ලි වාර බැංක් එකට දානවා වෙන්න පුළුවන්. මම පොඩි නිකන් ඒ අදහසක් ඉදිරිපත් කරන්නේ මොනම ආකාරයක ඔයාගේ බැංක් account එකේ යම්සි මුදලක් එහාට මෙහාට ගිහිල්ලා තියෙනවා කියන එක පෙන්වන්න ඕනේ. ඒක එක්ක ඔයාලට පොඩි මුදලකින් බැංකුවකින් සහයෝගයක් හම්බ වෙනවා අනිවාර්යෙන්ම. ඔයාගේ ව්‍යාපාරික යෝජනාව හොඳයි නම් ඊට පස්සේ ඒත් එක්කම මම කිව්වා තමන්ගේ කමියුනිකේෂන් ස්කිල්ස් හදාගන්න. ඒක හරි වැදගත්. ඒ කියන්නේ එළියට ගිහිල්ලා ප්‍රසන්ට් කරන්න. ඒ කමියුනිකේෂන් ස්කිල්ස් හදාගන්න තියෙන හොඳම තැනක් තමයි මම කිව්වේ යුනිවර්සිටි එකේදී මේ තියෙන විෂය බාහිර ක්‍රියාකාරකම්. සොසයිටිස් වල ස්පෝර්ට්ස් වලට යන්න නැත්නම් මේ වගේ ක්‍රියාකාරීව වැඩ කරන්න සමහරට කලා කවයේ වෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. බෞද්ධ සංගමයක වෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඒ කඳු නගින්නන්ගේ සංගමයක වෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මොනියම් හෝ දෙයකට ගිහිල්ලා පොඩි ආකාරයෙන් හරි තමයි සම්බන්ධ වෙලා තමන්ගේ ඒ ස්කිල්ස් ඩෙවලොප් කරගන්න. මොකද අපි දන්නවා ගොඩක් වෙලාවට අපි හොස්ටල් එකට වෙලා පෙරදිනේ කැම්පස් එක කියලා කියන්නේ ගොඩක් වෙලාවට ටිකක් සීතල තියෙන පැත්තක්. ඉතින් වස්ස වෙලාවක අපි අර කැමති හෝල් එකේ හොස්ටල් එකේ කාමරේටලා හොඳට ගුලි ගහලා නිදා ගන්න. හැබැයි ඒ කාලේ අපිට පුළුවන් නම් මොනියම් හෝ දෙයක යෙදෙමින් ඔය මම එකයි කිව්ව අවුරුදු 20 25 කියලා කියන්නේ ජීවිතේ හරිම වැදගත් අවුරුදු කිහිපයක්. ඔය අවුරුදු කිහිපය තුළ අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අපේ ධාරණ ශක්තිය හරියටම හොඳයි. අපේ ශක්තියත් හොඳයි. ඇඟේ තියෙන ශක්තියත් හොඳයි. ඉතින් මේ ඔක්කොම එකට එකතු වුණාට පස්සේ ඒ අවුරුදු 4-5 කාලය තුළ අපි කරන දේවල් ටික නැත්නම් අපිට ඉදිරි අවුරුදු ගණන් වලදී රිටර්න් එක හම්බ වෙනවා. අපි මේ කාලය තුළ කරන දේවල් එක්ක.
ඉතින් ඒක විශේෂයෙන් මතක තියාගන්න. ඉතින් මේක තමයි මට අතර මේ නංගි ළමයිලාට කියන්න තියෙන්නේ. ඉතින් කරන්න බය වෙන්න එපා. තමන්ගේ තියෙන දැනුම පාවිච්චි කරලා අනිවාර්යෙන් දෙයක් කරන්න. හැබැයි කරනකොට බලන්න ඒක කොයිතරම් දුරට මාකට් එකට වැදගත්ද කියන එක. මොකද ඔයා මොන දේ ඩෙවලොප් කරත් අවසානයේ ඔයා ඒක එළියට දෙන්න ඕනේ. එළියට දෙන්න ඕන නම් ඒක පිළිගන්න පිරිසක් ඉන්න ඕනේ. ඒ පිළිගන්න පිරිස ඉන්න ඕන කියන්නේ එතන තමයි ඔයාගේ ප්‍රොඩක්ට් එකේ සාර්ථකත්වය තියෙන්නේ. කාවින්ද මං හිතන ඇති කියලා ඒක. හරි අවසාන ප්‍රශ්න කොහොම දීර්ඝ පිළිතුරක් අපි බලාපොරොත්තු වෙනවට වඩා ගොඩක් ගැඹුරට ගිහලා හදවතට දැනෙන විදිහට ඔබතුමාගෙන් පිළිතුරු ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් බෙහෙම ස්තුතියි. ඊළඟට අපේ ප්‍රේක්ෂකයන් අපිට එවපු ප්‍රශ්න කිහිපයක් තියෙනවා ඔබතුමාගෙන් විමසන්න. එක ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මේ විදිහට ව්‍යාපාරයක් ආරම්භයේදී ඔබතුමා කොහොමද මේ මැනේජ්මන්ට් account එක කොහොමද ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් එක කොහොමද කරේ කියන එක සම්බන්ධව ප්‍රශ්නයක් එනවා. ඒත් එක්කම එහා සමගාමීව තවත් ගැටලුවක් තියෙනවා. ඒත් එක්කම යන එක ලංකාවේ ගනුදෙනු කරන්න හොඳ බැංකු මොනා හරි තියෙනවද ආරම්භයක් වශයෙන් කියන ගැටලුව මම කැමතියි ඔබතුමාගෙන් ඒක අහලා විමසන්න. පළවෙනි කාරණේ අර මම ඔයාලට කිව්වා අතරම අපි මොනවාරි ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් අනිවාර්යෙන් අපිට තියෙන්න ඕන මේ ෆයිනෑන්ෂල් නොලෙජ් එකක් තියෙන්න ඕන. යම්කිසි දුරකට තියෙන්න ඕන. හැබැයි මම කියන්නේ අපි ව්‍යාපාරිකයෙක් වෙනවා කියලා කියන්නේ නැත්නම් ව්‍යවසායයක් වෙනවා කියලා කියන්නේ සියලුම දේවල් තමන්ම දැනගත යුතුයි කියලා. දැන් මගේ ව්‍යාපාරේ පටන් ගන්නකොට මගේම පාසලේ හිටපු චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් මාත් එක්කම පැරලල් අවුට් වුණ යාළුවෙක් මගේ රබර් ෆැක්ටරි එකේ එක පාර්ට්නර් කෙනෙක් වුණා. ඒ කියන්නේ අපි නොදන්න ශාස්ත්‍රය සම්බන්ධයෙන් සමහර ලාවට ඒ පැත්තේ හොඳ නොලෙජ් එකක් තියෙන කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් නම් මුලදී තමන්ට යම්කිසි මට්ටමක දැනුමක් තියෙන්න වෙනවා. මොකද මම කිව්වේ අර බේසික් නොලෙජ් එකක් තියෙන්න වෙනවා. නැවතත් ගැටලුවක් වුණානේ. හරි ගැටලුවක් නෑ. මේ accounts පැත්ත සහ තමන්ගේ කියන්නේ ෆයිනෑන්ෂල් පැත්ත මැනේජ් කරන සම්බන්ධයෙන් යම්කිසි මට්ටමක තමයි දැනුමක් තියෙන්න වෙනවා. ඉතින් හැබැයි ඒකත් එක්ක මුලදීලා පටන් ගන්නකොටම තමන් හරියාකාරයේ දැනුම තියෙන කෙනෙක් තමන් එක්ක සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ ගමන යනකොට ඒක තවත් හොඳයි. ඒක තරම් යන්න බැංකු ගැන බැංක්ස් ගැන අහපු එක ගැන එහෙම මට කෙලින්ම මේ බැංක් එක හොඳයි මේ බැංක් එක හොඳයි කියලා රෙකමන්ඩ් කරන්න බෑ. මම කිව්වේ සාමාන්‍යයෙන් ඩෙවලොප්මන්ට් බැංක්ස් වලට ලංකාවේ ෆන්ඩ්ස් එනවා වැඩි. ඩෙවලොප්මන්ට් බැංක්ස් කියලා තියෙනවා. අර ඩෙවලොප්මන්ට් බැංක්ස් වලට ගොඩක් ෆන්ඩ්ස් එනවා. එතකොට ඒ බැංකුව එක්ක සම්බන්ධතාවය හදාගන්න තියෙන්න පුළුවන් නම් කාලයක් තිස්සේ ගනුදෙනු කරන කෙනෙක් වෙන එක ගොඩක් හොඳයි. ඉතින් දැන් අපේ යුනිවර්සිටි එකේම අවුටර්ලා ඉන්න මේ අයියලා අක්කලා ඉන්න බැංකුව තියෙනවා. ඒ බැංකුව වල මැනේජර්ස්ලා මේලාට ඉන්නේ ඒකට මට ඇත්තටම මේ ආකාරයෙන් උදව් කරා. කියන්නේ අපේ රදිනේ කැම්පස් එකේම සයන්ස් ෆැකල්ටි එකේම මට අවුරුදු 4ක් සීනියර් අයියා කෙනෙක් හිටියා පිළිමතලාවේ BOC බැංක් එකේ මැනේජර් කෙනෙක් කියලා. ඉතින් මම ගිහිල්ලා කතා කරලා පස්සේ කියන්නේ එතෙන්දී අඳුරගෙන කතා කරලා නියමයි මල්ලි ඔක හොඳට ඔහොම කරන්න ඕක මේ පැත්ත හදාගන්න මේ පැත්ත බලන්න ඒ විදිහට මට කියන්නේ මට එතනින් අතරම ලෝන් එක ගන්න හම්බුන්නේ නැහැ අයියා ට්‍රාන්ස්ෆර් වුණා. හැබැයි මම කියන්නේ ඒ වගේ දේවල් තියෙනවා. අපි ඉස්සරහට ඒ සම්බන්ධතාවයන් හදමු. ඒ කියන්නේ දැන් මේ දැනට එළිය අවුට්ලා ඉන්න ඔයාලට සපෝට් එකක් ගන්න ඕන කරන ඒ සම්බන්ධතාවයන් ටිකට අපි පිටුවේ මැදිහත් වෙන්න. අපි එකතු වෙලා අපි හදලා ඔයාලට ඒ දිරිගැන්වීම කරන්න. මොකද අපි දකින්නේ ඔතනින් එන දැනුමත් එක්ක එළියට ගිහිල්ලා ජොබ් එකක් කරන එක මම නරකයි කියලා කියන්නේ නැහැ. හැබැයි මම දන්නවා මගේම මිත්‍රයෙක් මම ඒකත් පොඩ්ඩක් කියන්නම් මේකට සම්බන්ධ නොවුණා. ඉතින් මගේ මිත්‍රයෙක් මිත්‍රයන්ගේ හැකියාවන් තිබුණේ. එයා බයොලොජි ස්පෙෂල් කරපු මගේ යාළුවෙක් හිටියා. එයාගේ හැකියාව තිබුණේ එයා සතුන් සම්බන්ධයෙන් විශේෂයි. ඒ කියන්නේ එයාට කොහේ හරි පැත්තකට ගියොත් එම ඒ පළාතට අදාළ කරපු සතුන්ගේ කියන්නේ කුරුල්ලන්ගේ නාද සෑහෙන හොඳට යාට අහලා කියන්න පුළුවන් මෙන්න මේ සතා මේ ඊට පස්සේ සතා ගැන විස්තර කියනවා. කවදාද විස්තර දාන්නේ ඔක්කොම විස්තර කියනවා. හරිද? හැබැයි අවසානයේ ජොබ් එකට ගියේ සම්පත් බැංකුවට. හරිද? බැංකුවේ කියන්නාට තමයි වෙන්නේ සම්පත් බැංකුවට යන්න සිද්ධ වුණා. ඉතින් එයා ඉගෙනගත්තු දේවල් වල වටිනාකමක් නැහැ. ඒ නිසා ඇත්තටම ඔයාලා ඉගෙනගත්තු යමක් කරලා එන්න පුළුවන් නම් ඒ කියන්නේ තමන්ගේ ව්‍යාපාර ශාස්ත්‍රයේ තමන් ව්‍යවසායයක් වීම තමයි තියෙන හොඳම තැන. හැබැයි එතෙන් යන එක හිතන්නේ මේ හරීම පහසු මාර්ගයක් කියලා. එතෙන් යන එක හරි ගොඩාක් අවස්ථාවල තැන් තැන් වලින් රිජෙක්ට් වෙනවා.
ගොඩාක් තැන් වලින් මම ගොඩාක් මෙතන කතා කරපු තැන් වලදී මම මේ නෙගටිව් දෙයක් කියනවා. ඒ කියන්නේ ඔයා ශක්තිමත් වෙන්න ඕනේ. හිතන්න එපා මේක හරි පහසු ගමනක් කියලා කියන එක. පහසු නෑ. හැබැයි ඔයා ශක්තිමත් වෙනවා මම අර කිව්ව විදිහට විෂය බාහිර කටයුතු කරලා මිනිසුන් එක්ක ගැටිලා ඊට පස්සේ එතෙන්ද යන්න ඕන කරන මූලික කරුණු ටික ඔයා හදාගෙන තියෙනවා. බැංකුව එක්ක ගනුදෙනු කරලා බැංකුව එක්ක කතා බහ කරලා ඒ හැදෙන දේවල් ටික තමයි ඔයාව කවදා හරි සාර්ථක තැනකට යොමු කරන්නේ. හරි අපි කැමති කිහිප දෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙ සිටින කිහිප දෙනෙකුට මයික්‍රොෆෝන් ඔන් කරලා තමන්ගේ තියෙන ගැටලුව අපිත් සමග බෙදා හදාගන්න. මොකද ඔබ සියලු දෙනාටම නැවතත් මතක් කරනවා මේක ගොඩක් ලොකු අවස්ථාවක් ශේෂ්ත්‍රයේ ප්‍රවීණෙක් ඔබත් සමග සම්බන්ධ වෙ සිටින අවස්ථාවක. ඉතින් අපි කැමති කිහිප දෙනෙකුට අවස්ථාවක් දෙන්න අපි වැඩසටහන સમાપ્ત කිරීමට ප්‍රථම. කවින්ද මම හිතන්නේ මේ ලක්ෂාන් අහලා මෙතන chat එකේ අහලා තියෙන ප්‍රශ්න වලට මම උත්තර දෙන්න කමක් නැද්ද? ඔව් මේ එක්ස්පෝර්ට් කරන අයස්ලා හොයාගන්න මෙතඩ් එකක් තියෙනවා කියලා නේද? අතරම එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එක තියෙනවා. EDB එක. EDB එකේ ඉන්නෙත් ලංකාවේ කෙනෙක් නුවර EDB එකේ ඉන්නෙත් පේරාදෙනින් අවුට් වුණ කිහිප දෙනෙක්. මට එහෙම හම්බුණා. මම ඇත්තටම යනකොට මට ගොඩනැගිලි පරීක්ෂණායතනයෙන් මට ගන්න වුණා මගේ ෆැක්ටරි එක හදනකොට ඒ අදාළ කරපු සහතික පත්‍රය ඒවා ඔක්කොම ගන්නකොට අපි පේරාදෙනි කට්ටිය එතන ඉන්නේ. පේරාදෙනි යුනිවර්සිටි එකේ ඉන්න එකම ලොකු ඇඩ්වාන්ටේජ් එකක් ඔයාලට. කියන්නේ කැම්පස් එකක් විතර ගත්තොත් එහෙම ලංකාවේ පාර්ලිමේන්තු යුනිවර්සිටි එක. ඉතින් සිලෝන් කියන නමින් යුනිවර්සිටි එකක් තිබුණා වුණාට පේරාදෙනි තමයි ගොඩ දෙනෙක් දන්නේ. ඒ නිසා මේ ලංකාවේ ගොඩාක් තැන් වලට යනකොට පේරාදෙනි ඉදීමම පේරාදෙනි යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් වීමම සෑහෙන ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා. ඉදිරියට ඔය කටට එක තීරේ ඉලයට ගියාට පස්සේ කොහේ කතා කරත් පේරාදෙනි කෙනෙක් ඉන්නවා රටකට ගියා වුණා. ඉතින් එක්ස්පෝර්ට් පැත්තට යනකොට එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එක තියෙනවා. ඒ බෝඩ් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක රෙජිස්ටර් වුණාට පස්සේ අපට අවස්ථාවල් හම් වෙනවා පිටරටවල වල තියෙන එක්සිබිෂන්ස් වලට සම්බන්ධ වෙන්න. මම මේ පැත්තේ මම ගිහිල්ලා තියෙනවා පිටරටවල තියෙන එක්සිබිෂන් වලට. ඒ එක්සිබිෂන් වලින් අපට ඕන කරන සම්බන්ධතාවයන් හදාගන්න පුළුවන්. ඉතින් හොඳම දේ තියෙන්නේ ප්‍රොඩක්ට් එකක් එක්ස්පෝර්ට් කරන තැනට ඩෙවලොප් කරන්න පුළුවන් ඔයාට. ඔය ප්‍රොඩක්ට් එක හොඳ නම් ගුණාත්මක භාවය සහ ප්‍රොඩක්ට් එකේ වගේ තියෙන බිස්නස් අයිඩියා එකත් එක්ක හොඳ තැනකට යන්න පුළුවන්. අර කරුණු ටික හදාගන්න පුළුවන්. ලංකාවේ ඒකට අවශ්‍ය කරන හෙල්ප් කරන්න අවශ්‍ය කරන තැන් ටික තියෙනවා. බයර්ස් කන්ටැක්ට් කරන සම්බන්ධයෙන් ඩිග්‍රී එකට අමතරව බිස්නස් නොලෙජ් එක ගන්න පුළුවන් ක්වොලිෆිකේෂන් මොනවද කියලා අහනවා. ඩිග්‍රීට අමතරව ඔයාට මම කිව්වා වගේ ඔයා කැමති ශේෂ්ත්‍රයට අදාළ කරපු ඉන්ස්ටිටියුට්ස් ලංකාවේ තියෙනවා. රබර් පැත්ත ඉගෙන ගන්න ඕන නම් රබර් පැත්තට තියෙනවා. තේ ගැන ඉගෙන ගන්න ඕන නම් තේ ගැන තියෙනවා. ඔයාට එහෙම නැත්නම් තමන්ගේ ෆීල්ඩ් එකට අදාළ කරපු ශේෂ්ත්‍ර මම හිතනවා ඔයාට ඉන්ටර්නෙට් හොයාගන්න පුළුවන්. එතනින් ඒකට සම්බන්ධ වෙලා ඒ වැඩේ කරගන්න. ඒක තමයි මෙතන හොඳම කාරණේ වෙන්නේ. හරි තවත් ගැටලුවක් තියෙනවා රබර් ඉන්ඩස්ට්‍රි එක සම්බන්ධව ඔබතුමාගේ ශාස්ත්‍රය සම්බන්ධව තියෙන ගැටලුව. රබර් ඉන්ඩස්ට්‍රි එකේ ලංකාවට තියෙන අවස්ථාවන් මොනවද? ලංකාවට මම හිතන්නේ වෙන පිටරටත් එක්ක සංසන්දනය කරලා බලනකොට ලංකාවට රබර් ඉන්ඩස්ට්‍රි එකකින් මොන වගේ අවස්ථාවන්ද තවමත් ඉතුරු වෙලා තියෙන්නේ කියන එක සම්බන්ධව අහලා තියෙනවා. ඇත්තටම අපේ රබර් වලින් ලංකාවේ ඇත්තටම රබර් එක්ස්පෝර්ට් කරන්නේ වැලියු ඇඩිෂන් එකක් කරනකොට වඩා අඩුයි. ඒ කියන්නේ සමහර කෙනෙක් රබර් කිරි විතර එක්ස්පෝර්ට් කරනවා, සමහරවිට රබර් ෂීට් විතර එක්ස්පෝර්ට් කරනවා. එතකොට අපි දන්නවා වාහන ශේෂ්ත්‍රය ගත්තොත් එimhe වාහනයක රබර් කොච්චරද? එන්ජින් මවුන්ට් තියෙන. අපි දකින්නේ ටයර් ටිකයි සමහර ලාවට එළියට පේන තියෙන බුෂ් ටිකක් විතරයි. හැබැයි රබර් විතර අයිටම් ගොඩාක් මේ තියෙනවා. හැබැයි ඒ රබර් අපි නිෂ්පාදනය කරන අඩුයි. අnder ලංකාව ගත්තොත් එහෙම අපි දන්නවා චීනෙත් එක්ක වගේ රටක් එක අපි හැප්පෙන කරනකොට චීන කියලා කියන්නේ මාස් ප්‍රොඩක්ෂන් එකක් තියෙන රටක්. සෑහෙන ලොකු ප්‍රමාණ වලින් කියන්නේ අපි 1000 2000ක් හදනකොට මිලියන ගණන් හදන්න පුළුවන් හැකියාවක් තියෙන රටක්. ඒතර එහෙම කෙනෙක් එක්ක අපි හැප්පෙනවා නම් කවදාවත් අපිට ඒ කට්ටිය හදන જાතිය මේවක් හදලා හදන්න බෑ. අපි කරන්න ඕනේ ස්පෙસિෆික් ප්‍රොඩක්ට් නැත්නම් ස්පෙෂලායිස් ප්‍රොඩක්ට් අපි හදන්න ඕනේ. ස්පෙෂලායිස් ප්‍රොඩක්ට් ලංකාව තුළ තියෙන රබර් වල තියෙන ගුණාත්මක භාවය නිසාම හදන්න පුළුවන්. ඒක තෝරාගෙන ඔයා හැදුවා නම් සමහරට අහලත් ඇති ලාංකිකයෙක්ට තමයි පේටන්ට් බලපත්‍රයේ තියෙන්නේ එයා බෑග්ස් වලට. ඉතින් එයා බෑග්ස් හදන එක නිෂ්පාදනය කරපු නිෂ්පාදන ඒ ව්‍යාපාරිකයා ගැන හොයලා බලන්න, ඒ වගේ කියලා බලන්න, ඒකට කී කතන් අහලා බලන්න. එතකොට දැනගන්න පුළුවන් වෙයි
කොච්චර දෙයක් කරන්න පුළුවන්ද? රබර් වලින් ලොකු දෙයක් කරන්න පුළුවන් ලංකාවේ. හරි ඔබතුමාට තව විනාඩි කිහිපයක් අපත් සමග රැඳී සිටින්න පුළුවන් නම් මේ වෙද්දී අපට දිගින් දිගටම ප්‍රශ්න කිහිපයක්ම ලැබිලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් තමයි ඔබතුමාගෙන් අහන්න කැමති Fiverr freelancing ගැන මොනවා හරි දැනගන්න පුළුවන් වෙයිද ඉදිරියට කියලා අපෙන් අහනවා මේ එක ප්‍රශ්නයක්. තවත් ප්‍රශ්නයක් අපි අහනවා මම ඒකත් ඔව් Fiverr freelancing සම්බන්ධව ඔව් අපි මේ ප්‍රශ්නට කෙටි පිළිතුරක් ලබා දුන්නොත් උත්තර දීලා ඉන්නද? ඔව්. දැන් දුන්න උත්තර ගොඩක් ටිකක් වැඩි කියලා මට තේරුණා. සමහර දේවල් කතා කරනදී ඇතුලේ තියෙන ඔක්කොම ටික ගෙනවා. ඒකයි වෙලා තියෙන්නේ. මේ e-money සම්බන්ධයෙන් ඔය කතා කරන්නේ Fiverr කියලා කියන්නේ ඇත්තටම හොඳ ශේෂ්ත්‍රයක්. තමන්ගේ තියෙන දක්ෂතාවය එළියට පෙන්වන්න පුළුවන් හොඳ ශේෂ්ත්‍රයක්. ඒ හරහා මම කිව්වා IT field එක සම්බන්ධයෙන් ලොකු දෙයක් අපිට කරන්න පුළුවන්. අපේ ඉන්න ලාංකික අයට ඒ සම්බන්ධයෙන් knowledge එක තියෙනවා වගේම ඒ අතින් හොඳ හැකියාවකුත් තියෙනවා. ඉතින් Fiverr වගේ පැත්තක් කරන්න. Fiverr කියන්නේ ඒක හැමෝටම කරන්න පුළුවන් එකක් නෙවෙයි. තමන්ගේ හැකියාවත් එක්ක කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඩොලර්ස් ගේන්න පුළුවන් ක්‍රමවේදයක්. ඔයා හොඳ මට්ටමේ ඩෙවලොපර් කෙනෙක් වගේ හොඳ මට්ටමේ ස්කිල් එකක් තියෙන කෙනෙක් නම් ඔයාට Fiverr වලින් ලොකු ගමනක් යන්න පුළුවන්. මොකද දැනටත් මම දන්න කට්ටිය ඉන්නවා ලංකාව තුළ එහෙම කරලා එකෙන් හොඳ මට්ටමකට දෙයක් කරගන්න අය. තව කෙනෙක් අහනවා බිස්නස්මන් කෙනෙක් හා ඔන්ටර්ප්‍රනර් කෙනෙක් අතර වෙනස අහලා තියෙනවා. ඔන්ටර්ප්‍රනර් බිස්නස්මන් කෙනෙක් වෙන්නේ ඉතින් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් තමයි. ඉතින් තමන්ගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයම තමයි ඔයා බිස්නස්මන් කෙනෙක් වෙනවද කියන එක තීරණය වෙන්නේ. සීමා මේ දෙක අතර වෙනස මොකක්ද අහනවා. ඔයා යුනිවර්සිටි එකේ ඉන්න අතරතුරම ඔයාට අවශ්‍ය නම් සීමා කරන්න පුළුවන්. හැබැයි එළියට ඇවිල්ලා තමයි ඔයාට MBA එක කරන්න වෙන්නේ. ඒකත් මම ගොඩක් ලාට කියන්නේ MBA එක ආපු ගමන් කරන්න එපා. ඩිග්‍රී එක අවුට් වුණ ගමන් MBA එක කරනවට වඩා හොඳ අවුරුද්දක දෙකකවත් ඔයාගේ වර්කින් එක්ස්පීරියන්ස් එකක් එක්ක තමයි ඔයා MBA එක කරන්න යන්න ඕනේ. එතකොට ඔයා ඉන්න ශේෂ්ත්‍රයේ යම්සි මට්ටමක අවබෝධයක් තියෙනවා සහ අත්දැකීමක් තියෙනවා. ඒ අත්දැකීම් ටික ඔයාට MBA එකෙන් ලැබෙන දේත් එක්ක හොඳට ගලප ගන්න පුළුවන්. හොඳයි බොහොම ස්තුතියි අපත් සමග සම්බන්ධ වෙලා ඊටමත් හරබර වදන් ඔස්සේ අපේ ශාස්ත්‍රයේ අපේ විශ්වවිද්‍යාලයේ ඉඳලා අපිටම අපිට කළගුණ සලකනවා වගේ අපත් සමග මේ දක්වා අපත් සමග සම්බන්ධ වී සිටීම සම්බන්ධව. ඉතින් අපි බලමු අපේ ප්‍රේක්ෂකයන්ට අපේ අද දවසේ සම්බන්ධ වී සිටින අයට මයික්‍රොෆෝන් ඔන් කරලා තමන්ගේ ගැටලුවක් යොමු කරන්න තියෙනවා නම් අපි ඒක අවස්ථාවක් කැමැති ලබා දෙන්න අපේ කාල වේලාවත් ගිහින් තිබෙන නිසා. තවත් මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපිට පුළුවන් අද දවසේ අපත් සමග සම්බන්ධ වෙනවා. ශේෂ්ත්‍රී ප්‍රවීණෙක් එතුමන්ගෙන් අහලා ඔබට තියෙන ගැටලුවක් සම්පූර්ණයෙන්ම निराකරණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මුලින්ම ඔබ ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ වෙනකොටත් අපි ව්‍යාපාරයකට එන්නේ කොහොමද කියන එක ගැන ලොකු දෙයක් ඉගෙන ගත්තා. මට පොඩි ගැටලුවක් තියෙනවා. දැන් මෙතන ඉන්න ගොඩ දෙනෙක් සාමාන්‍ය ව්‍යාපාරයකට එන්නේ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා ඒ විදිහට නෙවෙයි. ගොඩක් වෙලාට දැන් අර ඔබතුමාගේ වගේම ගෙදර ඉඳන් තනියෙන් පටන් අරගෙන ඒ විදිහට ව්‍යාපාරයක් දියුණු කරගෙන යනකොට මේකට අවශ්‍ය දැන් අපිට සේවකයෝ එකපාර 10 දෙනෙක් 100ක් සම්බන්ධ කරගන්න අමාරුයි. ගොඩක් වෙලාට අපිට පුළුවන් ඉන්නේ එක්කෙනෙක් දෙන්නෙක් සම්බන්ධ කිරීම තමයි ආරම්භයේදී. ඒතර මේ පළවෙනි කෙනා දෙවෙනි කෙනාට අපිට සාමාන්‍යයෙන් CV එකක් දාන්න අන්න ඒ වගේ ලොකු දෙයක් කරන්න බෑ. ඊට අමතරව කියන්නේ යාළුවෝ නිශ්චිත වැටුපක් අනිවාර්යෙන් දෙනවද එහෙම කියලා අපිට කියන්නේ එතන පොඩි ගැටලුවක් තියෙනවා. මේ ව්‍යාපාරයට පළවෙනි සේවකයෝ දෙන්න තුන් දෙනා සම්බන්ධ කරගන්න එක කොහොමද අපි කරන්න ඕනි කියන එක ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න පුළුවන් නම් ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. හරි ගොඩක් ස්තුතියි. මේ ගැටලුවට මෙහෙම දෙයක් තියෙනවා. මම පෞද්ගලිකව හිතන විශ්වාස කරන දෙයක් ඒ තමයි දැන් ඔයා මොන ශේෂ්ත්‍රයක හිටියත් ඒ කරන ශේෂ්ත්‍රයේ ගොඩක් දේවල් ඔයාට කරන්න පුළුවන් නම් ඒ කියන්නේ පෞද්ගලිකව ඔයාට දේවල් කරන්න පුළුවන් නම් ඔයා ඒ අත්දැකීම ලබාගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ දැන් උදාහරණයකට රබර් ෆැක්ටරි එක ගත්තා වුණත් ඒකේ තියෙන මැෂින්ස් දෙකම මට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඉතින් ඩිටර්ජන්ට් හදන එකේ ෆෝමියුලාස් ටික ඒක මික්සින් කරන විදිය ඒකට මැෂින් එක පාවිච්චි කරන ආකාරයේ සියලුම දේවල් සම්බන්ධයෙන් හැකියාවක් මට තියෙනවා. ඒ කියන්නේ Taman තනියම කරගෙන යන කාරණය පුළුවන් තරම් දුරට Taman තනියම කරන්න. ඒ කියන්නේ තව අපි දකින්න සමහරවිට ඉස්සරහට ප්‍රෝකාස්ට් කරලා අපිට මේ විදිහට මෙහෙම කරගෙන ගියොත් ඉදිරියේදී තව මාස ගණනක් යනකොට මෙන්න මෙච්චර earn කරන්න පුළුවන්. මේ විදිහට income එක ගන්න පුළුවන්. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. දැම්ම තව 4-5 දෙනෙක් මම එකතු කරගෙන සේවකයන්ට පඩින ටික වාගෙන මම වැඩේ පටන් ගන්නවා කියලා ටිකක් උඩින් පටන් ගන්නවා. දැන් නිකන් හිතන්න මේ කාලය තුල මොකද වෙන්නේ කියලා එහෙම නෝනා. දැන් මේ කොවිඩ් එකත් එක්ක ගොඩ දෙනෙක් ගෙවල් වලට වෙලා ඉඳ වෙලා තියෙනවා.
හරිද ඒ නිසා මේ ව්‍යාපාරයක් ෆෝකාස්ට් කරනකොට හැම වෙලෙම මම එකයි කිව්වේ ගොඩක් වෙලාවට පුළුවන් නම් අපේ ලංකාවේ ඒ අඩුව ටිකක් තියෙනවා. ඒ කියන්නේ ඒ ගැන තමන්ට ඩිස්කස් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැනුම ගන්න පුළුවන්. නැත්තම් තමන්ට යමක් තියෙනවා නම් අහන්න පුළුවන් මට්ටමේ විද්වත් මඩුල්ල නැහැ. නැත්තම් එහෙම දැන් මේ යුනිවර්සිටි එකේ වුණත් ඇත්තටම අපි ඉන්න කාලේ මෙහෙම එකක් තිබුණේ නැහැ. ඒක මම ගොඩක් සන්තෝෂ වුණේ. නදුන් මට කතා කරපු ගමන් මේව තමයි වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔන්ටර්ප්‍රනර්ස්ලා බිහි වෙන්න ඕනේ. ඉතින් ඒකට ලොකු දෙයක් මේ ඔයාලා මේ කරගෙන යන දේ ඒ නිසා තමයි මේ ප්‍රශ්න හරි අහන්න අවස්ථාවක් හම්බුනේ. අපිට ওই ප්‍රශ්නේ ඒ කාලේ තිබ්බට අහන්න කෙනෙක් හිටියේ නැහැ. හරිද? ඉතින් දැන් ඇත්තටම මම කියන්නේ හොඳම දේ තමන් හැමදේම තමන්ට පුළුවන් මුල් කාලේ පුළුවන් වෙන තරමට හොඳයි. මොකද ව්‍යාපාරයේ එතකොට කොහේ හරි තැනක ගැටලුවක් වුණා තමන් දන්නවා කොහෙද ගැටලුව වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ෆෝකාස්ටිං එකක් කරනකොට අනිවාර්යෙන් වාට ඒකෙදි බැංකුව උදව් කරයි. කියන්නේ සේවකයෝ කී දෙනෙක්ද ගන්න ඕනේ. දැන් අපි දන්නවා සමහර යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරන්න අනිවාර්යයෙන් ඒකට සේවකයෝ නිශ්චිත ප්‍රමාණයක් ඉන්න ඕන. ඒ ප්‍රමාණය වාට නිර්ණය කරගන්න පුළුවන්. අනිත් එක ගොඩක් වෙලාවට මේ රැකියා ශ්‍රේෂ්ඨට එනකොට නැත්නම් මේ ව්‍යාපාර ශ්‍රේෂ්ඨට එනකොට නැත්නම් බිස්නස් එකක් කරනකොට ගොඩක් වෙලාවට ඔයාට පොතේ පොතේ දැනුම තියෙන කට්ටියට වඩා ඕන වෙයි ස්කිල් එක තියෙන කට්ටිය. ඒ කියන්නේ දැන් මට නම් රබර් පැත්ත ගත්තට පස්සේ මැෂින් ඔපරේට් කරන කට්ටිය කියලා කියන්නේ වෙනම ස්කිල්ෆුල් පිරිසක්. ඒ කට්ටිය අධ්‍යාපන මට්ටම හොඳට නැහැ. ගොඩක් අධ්‍යාපනය ලැබපුවා අය නෙවෙයි. හැබැයි එතකොට ඒ කට්ටියගේ ස්කිල් එක හොයාගන්න. ඒ කියන්නේ ඔයා පටන් ගන්න හදන ව්‍යාපාර ශේෂ්ත්‍රය කියන ඔයාට පුළුල් දැනුමක් තියෙනවා. ඔයාට දැනුම නැත්නම් ගොඩක් වෙලාවට ඔයා තව කෙනෙක් අරගෙන තව ගොඩ දෙනෙක් දාලා ඉවරලා ඔයා කරන්න හදනවා කියලා තැනට ගියොත් ඒක සාර්ථක වෙන්න දෙන හැකියාව ටිකක් අඩුයි කියලා තමයි මගේ දැනුමෙන් මට කියන්න පුළුවන්. ඒ නිසා මේ ගොඩාක් දෙනෙක් දාලා කරන්න හදන එක පටන් ගන්න එපා මුලින්ම. හොඳම දේ තියෙන්නේ එක්කෙනෙක් දෙන්නෙක් තියාගෙන වාගේ මිත්‍රයෙක් ඉන්නව නම් නැත්තම් එහෙම තමයි පටන් ගත්තේ. මම පටන් ගත්තේ මගේ මිත්‍රයෙක් එක්ක. ඉතින් පටන්ගෙන අපි කරගෙන යනකොට ටික ටික වාට තේරෙනවා රයිට් මේක දැන් මට තනියම කරගෙන යන්න බෑ. හැබැයි ඒකත් ඔයා මාස කිහිපයක් කන්ටිනියස්ලි යන්න ඕනේ. මේ අද විතරක් මේ මාසේ මට හොඳ ඕඩර්ස් ටිකක් ආවා. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඉස්සරහට වැඩ කරන්න මට මෙහෙම තව 4-5 දිනක් ගන්නවා කියලා ඔයා අත ගැහුවොත් සමහර ලාවට වැඩේ අවුල් වෙන්න පුළුවන්. සමාවෙන්න ටිකක් කාලය අරගෙන මම කතා කරාට මට තේරෙන නිසා ඔයාලට මේ ගැටලුව තියෙන නිසා තමයි මම ටිකක් වැඩි කාලයක් කරන් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ. මම දන්නා දැනටත් ටිකක් වෙලා ගිහිල්ලා වැඩි කියලා. ඔව් මේ අතරම කාලයට වඩා ඔබතුමාගෙන් දැනුම අපට ලැබෙන එක තමයි ගොඩක්ම මේ අවස්ථාවේදී අපි අගය කරන්නේ. අපි සංගමයක් විදියට අපි බලාපොරොත්තු වෙන්නේ මේක පැයකට සීමා කරනවට වඩා අපි ඔබතුමාගෙන් ගන්න තියෙන දැනුම් සම්භාරය අත්දැකීම් ලබාගෙන පෙරදින විශ්වවිද්‍යාලයෙන් නියෝජනය කරමින් ව්‍යවසායකයන් රටට ලෝකයට නිර්මාණය කරන්න රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බෙහෙම ස්තුතියි අවසමග අදහස් බෙදා හදා ගත්තට. ඉතින් තවත් ගැටලුවක් අප සමග තියෙනවා නම් අපිට බෙදා හදා ගන්න හැකියාවක් තියෙනවා. ඒත් මගෙන් අහලා දැනගැනීමේ හැකියාවක් තියෙනවා. හොඳයි එහෙනම් අද දවසේ අපේ වැඩසටහන අපි સમાપ્ત කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අපේ වැඩසටහනට සහභාගී ඔබතුමාව සහ අපේ වැඩසටහනේ විශේෂයෙන්ම ග්‍රාහක පිරිස ස්තුතිවන්ත කිරීම සඳහා මම ගෞරවයෙන් ආරාධනා කරනවා පෙරදින විශ්වවිද්‍යාලයේ තරුණ ව්‍යවසායකයන්ගේ සංගමයේ සභාපති නදුන් මීගහසූරිය අපේ සහෝදරයාට. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. ඇත්තටම ඉතාම හොඳ වැඩසටහනක් අපි පැයකටත් වැඩි වෙලාවක් අහගෙන හිටියා. තාම රසවත් වැඩසටහනක් ගෙනාවා. අපේ සිලෝන් රබර් ප්‍රොඩක්ට්ස් ඉන්ටර්නැෂනල් හා සොබකැන් සීමා සහිත සමාගම් කළමනාකර අධ්‍යක්ෂ සසුන් සිරිතුම මහත්මයා බොහොමත්ම ස්තුතියි ඔබතුමාට අපේ කැම්පස් එකට ඇවිල්ලා මේ වගේ වැඩසටහනක් අපිට ලබා දීම සම්බන්ධයෙන්. ඒ වගේම මතක් කරන්න ඕනේ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ගරු ලේකම් රංජිත් දිසානායක මහාචාර්යතුමනි ඔබතුමාගේ මඟ පෙන්වීම යටතේ මෙවැනි වැඩසටහන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ගෙන ඒමට අපිට හැකියීම ගැන බොහොමත්ම ආඩම්බර වෙනවා. ඒ වගේම මේ වැඩසටහන නියාමනය කරමින් සහාය දුන් කාලින්ද වික්‍රමාරච්චි සෝරණිය ඔබටත් බොහොම ස්තුතියි පැයක් පුරාවට මේ වැඩසටහන අපිට ගෙනාවට. ඒ වගේම තරුණ ස්වයංසේවකයන්ගේ සංගමේ සමාජිකයන් සියලු දෙනාවත් මේ වැඩසටහන නියාමනය කිරීම සහ සංවිධානය කිරීම සඳහා සහභාගී වුණු සියලුම දෙනාට බොහොම ස්තුතියි. ඒ වගේම පොඩි දැනුම් දීමක් කරන්නම් ඔබට මේ වගේ වැඩසටහන් වලට ඉදිරියේදීත් සම්බන්ධ වෙන්න පුළුවන් අපිත් එක්ක. අපේ WhatsApp group එකේ සහ feedback form එක පුරවලා ඔබට අවශ්‍ය සියලුම වැඩසටහන් අපි දැනුම් දෙන්න අපි හැකි පමණ අපේ උපරිම
ශක්තිය යොදවනවා එම වැඩසටහන් සංවිධානය කිරීම සඳහා. බොහොමත්ම ස්තුතියි මේ වැඩසටහනට සම්බන්ධ වීම සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි අද දවසේ අපි වැඩසටහන සම්බන්ධ වීම සම්බන්ධව. එහෙනම් අපි ඊළඟ වැඩසටහනින් හමු වීමේ බලාපොරොත්තුෙන් සමුගන්නවා. තමන්ගේ ව්‍යවසායක අදහස තමන්ගේ සිතේ මුල් බැසගත්තා වූ ඒ ව්‍යාපාර සිහිනය යථාර්ථයක් බවට පත් කර ගැනීමේ අභිප්‍රාය ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙන්න අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් අපි ඊළඟ වැඩසටහනේදී හමු වෙමු. සියලු දෙනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.